අයිබෝන් දරුවනේ ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා ඔබ බාතිය ජියෝ YouTube channel එක වෙත. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන channel එක subscribe කරන්න, bell button එක click කරන්න. එතකොට අපි ඉදිරි පාඩම් සම්බන්ධයෙන් සිදු කරන සෑම වීඩියෝ එකක්ම ඔබට පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් අපි අද සාකච්ඡාවට ලක් කරන්නේ GIS සහ නවසිතියම් විද්‍යාත්මක ශිල්පක්‍රම පාඩම් ඒකකවල තවත් දිගුවක් විදිහට GPS කියන පාඩම් එකක තමයි අද සාකච්ඡාවට ලක් කරන්නේ. ඒතර අපි ගිය සතියේ වල කතා කරා මේ නවසිතියම් විද්‍යාත්මක ශිල්පක්‍රම ප්‍රධානාංශ තුනයි. එකක් තමයි GIS, අනිත් එක GPS සහ remote sensing. අපි GIS වලට වෙනම පාඩම් එකකයක් සඳහා වීඩියෝ එකක් නිර්මාණය කළා. ඒක ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. channel එක subscribe කරලා channel එකට ගිහින් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක නරඹන්න, මේක නරඹන්න කලින් නරඹන්න කියන ඉල්ලීම අපි සිදු කරනවා. ඉතින් අද අපි සාකච්ඡාවට ලක් කරන්නේ GPS කියන නවසිතියම් විද්‍යාත්මක ශිල්ප ක්‍රමවල දෙවනි සංරචකය විදිහටයි. ඉතින් අපිට වැදගත් වෙනවා මේ GPS කියන එකේ ඉතිහාසය, GPS කියන්නේ මොකක්ද මේක? ඒ වගේ මේකේ තියෙන ප්‍රයෝජන මොනවද? ඒකේ භාවිතය මොන වගේද? GPS වල නිර්වද්‍යතාවය මොන මට්ටමකද තියෙන්නේ? මෙවැන් අපි GIS වලට ගන්න මොන දත්තද? සිතියම් නිර්මාණයේදී මේකේ තියෙන දායකත්වය මොන වගේද? මෙන්න මේ කියන දේවල් තමයි අද අපි සාකච්ඡාවට ලක් කරන්නේ. ඉතින් අපි පළවෙනියෙන්ම යමු GPS කියලා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට. ඉතින් මෙවර උසස් පෙළ විභාගයට සූදානම් වන දරුවෝ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍යයි. මේ GPS කියන්නේ කුමක්ද? මේක නිර්වචනය කිරීමේ හැකියාව ඔබට තියෙන්න ඕන. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඔබට නිර්මාණය වෙන්න පුළුවන් ලකුණු එකක් හෝ දෙකක් ලැබෙන. අපි එහෙනම් බලමු මොකද්ද මේ GPS කියලා කියන්නේ. උදේ පෘථුවියට ඉහළින් පිහිටි චන්ද්‍රිකා පද්ධතියක් මගින් පෘථුවියේ ඕනෑම ස්ථානයක කිසියම් වස්තුවක හෝ කිසියම් රූපමිතියක හෝ පිහිටීම නිවැරදිව ඛණ්ඩාංකගතව හඳුනා ගැනීම සඳහා නිර්මාණය කොට ඇති යාන්ත්‍රණ පද්ධතිය GPS කියලා හඳුන්වන්න පුළුවන්. බලන්න මේ රූප සටහනත් එක්ක ඔබට පැහැදිලි වේවි. උතේ පෘථුවියට ඉහළින් පිහිටි චන්ද්‍රිකා පද්ධතිය. මෙතන පෘථුවියට ඉහළින් පිහිටි චන්ද්‍රිකා පද්ධතියක් මගින් පෘථුවියේ ඕනෑම ස්ථානයක ඕනෑම පිහිටීමක් කියන්නේ මොකක් හරි රූපමිතියක්. වාහනයක් වෙන්න පුළුවන්, ඒක නෞකාවක් වෙන්න පුළුවන්, ගුවන් යානයක් වෙන්න පුළුවන්, නැත්නම් නිවසක් වෙන්න පුළුවන්. ඕනෑම ස්ථානයක්, ඕනෑම පිහිටීමක්, ඕනෑම රූපමිතියක ඒ පිහිටීමේ ඛණ්ඩාංක ලබා ගන්න පුළුවන් පද්ධතියක් තමයි මේ GPS කියලා කියන්නේ. මේ ඕනෑම ස්ථානයකට අපි දන්නවා ලෝකයේ ඕනෑම ස්ථානයකට ඛණ්ඩාංකයක් තියෙනවා. ඒ ඛණ්ඩාංකය වෙන ලෝකයේ කිසිම ස්ථානයකට ඒ ඛණ්ඩාංක වටිනාකමම නැහැ. දැන් කොළඹ විශ්වවිද්‍යාලයට තියෙන ඛණ්ඩාංක වටිනාකම මේ ලෝකයේ වෙන කිසිම ස්ථානයකට නැහැ. ඒ නිසා ඒක සුවිශේෂී. ඒ ඛණ්ඩාංක වටිනාකම ආයි කොහෙටවත් නැහැ. ඒ නිසා අන්නේ සෑම වස්තුවකටම සෑම පිහිටීමකටම අදාළ ඛණ්ඩාංක ලබා ගන්න පුළුවන් පද්ධතියක් තමයි මේ GPS කියලා කියන්නේ. එහෙනම් මේක සිතියම් නිර්මාණයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ඔබට දැන් තේරෙනවා. මොකද සිතියම් නිර්මාණයේදී අපි සිතියමක තියෙන භෞතික හා සංස්කෘතික ලක්ෂණවල පිහිටීම දක්වන්න නම් ඒ භෞතික හා සංස්කෘතික ලක්ෂණවල සැබෑ ඛණ්ඩාංක ලබා ගත යුතු තියෙනවා. ඉතින් ඒ ඛණ්ඩාංක ලබා ගන්න නම් අපිට GPS කියන තාක්ෂණය භාවිතා කරන්නම සිද්ධ වෙනවා. එහෙනම් නවීන සිතියම් විද්‍යාව තුළ අපි සිතියමක් නිර්මාණය කරනකොට භූමියේ භෞතික හා සංස්කෘතික ලක්ෂණ සිතියමට ඇතුළත් කරන්නේ ඒ ඛණ්ඩාංක වටිනාකමත් එක්ක. ඉතින් ඒ ඛණ්ඩාංක වටිනාකම ලබා ගැනීමට අපිට GPS කියන තාක්ෂණය වැදගත්. එහෙනම් මේක මේ විදිහට තමයි අපිට GIS වලට මේ GPS සම්බන්ධ වෙන්නේ. හරි. ඔබට දැන් තේරෙනවා දරුවනේ GPS තාක්ෂණය කියන්නේ මොකද්ද? ඒක කොහොමද නවසිතියම් විද්‍යාව විශේෂයෙන්ම සිතියම් නිර්මාණයට සහ GIS වලට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? නම් අපිට භූගෝලීය දත්තවල නැත්නම් භූගෝලීය පිහිටීම් වල ඛණ්ඩාංක ලබා ගන්න තමයි අපි GPS කියන තාක්ෂණය භාවිතා කරන්නේ. හරි. දැන් අපි ඊළඟට යමු මේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය එහෙම නැත්නම් GPS Global Positioning System කියලා අපි කියනවා. මේකේ ඉතිහාසය. මේකේ ඉතිහාසය පිළිබඳව කතා කරනකොට මුලින්ම මම මතක් කරන්න ඕන දෙයක් තියෙනවා.
මේ GPS කියලා කියන්නේ පුතේ ඇමරිකා එක්සත් ජනපදයෙන් නිර්මාණය කරපු මේ ගෝලීය නියාමන චන්ද්‍රිකා පද්ධතියක්. එතකොට GPS කියලා කියන්නේ එකක් විතරයි. ගෝලීය නියාමන චන්ද්‍රිකා පද්ධති රාශියක් තියෙනවා. යුරෝපා සංගමය විසින් නිර්මාණය කරපු ගැලීලියෝ තියෙනවා. ඒ වගේම රුසියාවෙන් ඉදිරිපත් කරපු GLONASS තියෙනවා. ඒ වගේම චීනයේ BeiDou තියෙනවා. මේ වගේ ගෝලීය නියාමන චන්ද්‍රිකා පද්ධති රාශියක් ලෝකේ තියෙනවා. ඒ වයින් එකක් විතරයි GPS කියලා කියන්නේ. ඒ කියන්නේ ඇමරිකාවෙන් ලෝකෙට ඉදිරිපත් කරපු එක තමයි අපි GPS කියලා ඉගෙන ගන්න. ඕගලන්ට උසස් පෙළ විභාගයට ඕගලන්ට හදාරන්න තියෙන්නේ GPS කියන ගෝලීය නියාමන චන්ද්‍රිකා පද්ධතිය. ඒ වගේ පද්ධති දැන් ගොඩක් තියෙනවා කියලා මම කතා කරා. ඒක රුසියාවෙන් ඉදිරිපත් කරපු පද්ධතියක් තියෙනවා GLONASS කියලා. ඒ වගේම යුරෝපා සංගමයෙන් ගැලීලියෝ කියලා පද්ධතියක් ඉදිරිපත් කළා. ඒ වගේ ඇමරිකාවෙන් ලෝකෙට හඳුන්වලා දීපු ගෝලීය නියාමන චන්ද්‍රිකා පද්ධති වර්ගය තමයි මේ GPS කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් දැන් ඔබට තේරෙනවා මේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියලා කියන්නේ ගෝලීය නියාමන චන්ද්‍රිකා පද්ධතිය වල එක වර්ගයක් විතරයි. හැබැයි ලෝකයේ ගොඩාක් දෙනෙක් භාවිතා කරන්නේ මේ පද්ධතිය. මේ පද්ධතිය. රුසියාවේ GLONASS උත් භාවිතා කරනවා. නමුත් වැඩිම ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ පද්ධතිය. අර GIS වල software ගොඩක් තියෙනවා. ArcGIS තමයි වැඩිම ප්‍රචලිත වෙලා තියෙනවා වගේ GPS තමයි අපි මෙතනදී වැඩිම ප්‍රචලිත වෙච්ච ගෝලීය නියාමන චන්ද්‍රිකා පද්ධතිය විදිහට කතා කරන්නේ. හරි. අපි බලමු එහෙනම් ගෝලීය නියාමන චන්ද්‍රිකා පද්ධතියක් විදිහට GPS වල නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? ඒක ඉතිහාසය මොන වගේද කියලා. පුතේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් තමයි මේක නිර්මාණය කළේ. එතකොට ඇයි මේගොල්ලෝ නිර්මාණය කළේ මේක? ඇත්තට මුලින් මේක ආරක්ෂක හා යුදමය කටයුතු ඒ අරමුණු වෙනුවෙන් තමයි නිර්මාණය කළේ. 1978 දී මේගොල්ලන්ගේ පළවෙනි අත්හදා බැලීම සිදු කළා. නමුත් 1994 වර්ෂයේ වෙනකොට මේක මුළු මුනින්ම ගෙවීම් වලින් තොර සේවාවක් බවට පත් වුණා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවගේ දෛනික කටයුතු සඳහා භාවිතා කරන්න ඉඩ සැලසුණා. එතකොට සිවිල් කටයුතු වලට මේක විවිධ ශේෂ්ඨවලදී භාවිතා කරන්න පටන් ගත්තා 1994 වෙනකොට. ගෙවීම් වලින් තොරව. එහෙනම් යුද්ධමය අරමුණු විදිහට මේක මුලින්ම පටන් ගත්තේ. හැබැයි 1994 වගේ වෙනකොට සිවිල් හා විවිධ ශේෂ්ඨවල සිවිල් කටයුතු වෙනුවෙන් මේක භාවිතා කරන්න පටන් ගත්තා කියන එක ඔබ මතක තබා ගන්න අවශ්‍යයි. පුතේ පළවෙනි GPS චන්ද්‍රිකාව කක්ෂගත කළේ 1978 පෙබරවාරි 22 වෙනිදා. මේකේ ඔබ පටලවා ගන්න එපා GPS චන්ද්‍රිකාව තමයි මේ කතා කරන්නේ. නැතුව පළවෙනිම චන්ද්‍රිකාව නෙමෙයි මේ කතා කරන්නේ. චන්ද්‍රිකා වර්ග ගොඩක් තියෙනවා. අපි ඒව වර්ගීකරණය කරනවා මෙහෙම අරමුණු අනුව. දැන් GPS චන්ද්‍රිකා වෙනම තියෙනවා. ඒ වගේම කාලගුණ නිරීක්ෂණ චන්ද්‍රිකා වෙනම තියෙනවා. ඔත්තු සේවා සඳහා දියත් කරපු චන්ද්‍රිකා වෙනම තියෙනවා. සංනිවේදනය සඳහා කක්ෂගත කරපු චන්ද්‍රිකා වෙනම තියෙනවා. භූමිය නිරීක්ෂණය කිරීම සඳහා කක්ෂගත කරපු චන්ද්‍රිකා වෙනම තියෙනවා. ඒ විදිහට චන්ද්‍රිකා විවිධ වර්ගයේ චන්ද්‍රිකා එක එක අරමුණු වෙනුවෙන් රටවල් විසින් කක්ෂගත කරලා තියෙනවා. මෙතනදී අපි කතා කරන්නේ GPS සඳහා, ඒ කියන්නේ ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධති සඳහා කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකා පමණයි. ඒ විදිහට බැලුවොත් GPS වල පළවෙනි චන්ද්‍රිකාව කක්ෂගත කරලා තියෙන 1978 පෙබරවාරි 22 වෙනිදා කියන එක ඔබ අවබෝධ කර ගැනීම සහ මතක තබා ගැනීම වැදගත්. මොකද MCQ ප්‍රශ්නවලදී ඇතැම් විට මේවා ප්‍රශ්න විදිහට ඉදිරිපත් වෙන්න හැකියාවක් තියෙනවා. ඇත්තටම වර්තමානයේදී මේකට GPS කියලා කිව්වට මේක අතීතයේදී හඳුන්වපු නම තමයි Navstar කියන නම. අපිට කියනවා Navigation System for Timing and Ranging. Navigating System for Timing and Ranging. GPS චන්ද්‍රිකා පද්ධතියේ චන්ද්‍රිකා 24ක් ක්‍රියාත්මකයි. හැබැයි මේකේ මුළු චන්ද්‍රිකා 31ක් තියෙනවා. චන්ද්‍රිකා 24ක් දැනට සක්‍රියව මේ ගෝලීය පිහිටීම් වල කණ්ඩාංක ලබා දෙන්න දායක වෙලා තියෙනවා. හැබැයි මුළු චන්ද්‍රිකා තියෙනවා 31ක්. ඒතොර ඉතිරි 7 කුමක් සඳහාද මේ තබලා තියෙන්නේ? මේ චන්ද්‍රිකා 24න් එකක් හෝ අක්‍රිය වුවොත් ඒ සඳහා රිප්ලේස් කරන්න තමයි මේ අතිරේක චන්ද්‍රිකා 7ක් පමණ කක්ෂගත කරලා තියෙන්නේ. එහෙනම් GPS චන්ද්‍රිකා පද්ධතියේ
චන්ද්‍රිකා 31ක් පමණ තියෙනවා. හැබැයි එකෙන් මේ පද්ධතියට සක්‍රියව දායක වෙන්නේ චන්ද්‍රිකා 24යි. 24කින් තමයි භූමියේ ඕනෑම ස්ථානයක තියෙන වස්තුවක හෝ ලාක්ෂණිකයක පිහිටීම නිවැරදිව අරගෙන දෙන්නේ. ඒක අවබෝධ කර ගැනීම ඉතාමත්ම වැදගත්. දැන් අපි සාකච්ඡා කරන්න යනවා මේ GPS නැත්නම් ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියේ මූලික උපාංග මූලික සංරචක කියලා කියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ තුනෙන් තමයි GPS කියන පද්ධතිය හැදිලා තියෙන්නේ. අපි GIS වල ප්‍රධාන සංරචක පහක් කතා කරා මතක් කරන්න. ඒවා තමයි දත්ත, ඒ වගේම ක්‍රමවේදය, දෘඩාංග, මෘදුකාංග සහ භාවිතා කරන්නම් කියලා. ඒ වගේම GPS පද්ධතියත් හැදිලා තියෙන්නේ ප්‍රධාන මූලිකාංග නැත්නම් උපාංග තුනකින්. ඒ කොටස් තුනකින්. මොකද්ද මේ කොටස් තුන? එකක් තමයි අභ්‍යවකාශ කොටස. දෙක පාලක කොටස. තුන පරිශීලක කොටස. නැවත ගන්න. එක අභ්‍යවකාශ කොටස, දෙක පාලක කොටස, තුන පරිශීලක කොටස. අපි මේව වෙන වෙනම සාකච්ඡා කරන්න අවශ්‍යයි. මම දැනට නිකන් දල වශයෙන් කියන්නම් අභ්‍යවකාශ කොටස කියන්නේ පුතේ මේ සැටලයිට්ස්, ඒ කියන්නේ චන්ද්‍රිකායත් ස්පේස් එක තුල තියෙන පද්ධතිය තමයි අභ්‍යවකාශ කොටස කියලා අපි කතා කරන්නේ. ඒකට අයිති වෙන්නේ සැටලයිට්ස්. පාලක කොටස කියලා කියන්නේ මේ චන්ද්‍රිකා පාලනය කරන ඒවත් එක්ක මැසේජස් හුවමාරු කරගන්න, ඒවත් එක්ක sannivedanaya පවත්වාගෙන යන ඇන්ටනා, මෙන්න මේ ටික තමයි අපි පාලක කොටස කියලා කියන්නේ. පැහැදිලිව මේ චන්ද්‍රිකාවල සම්පූර්ණ පාලනය තියෙන්නේ මේගොල්ලෝ අතේ. මේ පාලක කොටස අතේ තමයි පාලනය තියෙන්නේ. පරිශීලක කොටස කියලා කියන්නේ මේ අපි වගේ අය මේ තාක්ෂණයේ භාවිතා කරන්නන් තමයි මේ පරිශීලක කොටසට අයිති වෙන්නේ. එතකොට ඒගොල්ලෝ භාවිතා කරන උපකරණ, භාවිතා කිරීමේ යොදා ගන්න අවස්ථා ඒ සියල්ල අයිති වෙනවා පරිශීලක කොටසට. හරි. අපි එහෙනම් මේව ගැඹුරින් වෙන වෙනම මෙතනදී අධ්‍යයනය කරමු. ඉතින් මතක තියාගන්න අවශ්‍යයි දරුවනේ මේක ඉතිහාසය පිළිබඳව ඔබ පොඩ්ඩක් කරුණු අධ්‍යයනය කරන්න. මේ ටික හොඳටම ප්‍රමාණවත් මම ඉදිරිපත් කරපු ටික. ඒ වගේම අපසුසස් පෙළ භාගයේදී ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියේ මූලික සංරචක නැත්නම් මූලික උපාංග තුන සාකච්ඡා කරන්න නැත්නම් පැහැදිලි කරන්න වගේ ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලිවීම ඉතාමත්ම වැදගත්. ඒ සඳහා මේ කොටස ඉතාමත් ගැඹුරින් අධ්‍යයනය කරන්න අවශ්‍යයි. අපි සාකච්ඡා කරමු අභ්‍යවකාශ කොටස පිළිබඳව. එතකොට මොකද්ද මේ අභ්‍යවකාශ කොටස කියලා කියන්නේ? පුතේ අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා පද්ධතිය අයත් කොටස තමයි මේ අභ්‍යවකාශ කොටස කියලා කියන්නේ. අභ්‍යවකාශයේ රඳවා තියෙන චන්ද්‍රිකා අයත් කොටස තමයි මේ අභ්‍යවකාශ කොටස කියලා අපි කතා කරන්නේ. දැන් ඔබ මෙතෙන්දි මතක තියාගන්න මේ තියෙන කොටස් දෙක, මේ ස්පේස් සෙග්මන්ට් එක මේ පේනවා ඇති. මේ තමයි චන්ද්‍රිකා ටික ස්පේස් සෙග්මන්ට් එකේ. ඊළඟට ඔබට පේනවා මේ තියෙන්නේ යූසර් සෙග්මන්ට්. ඒ කියන්නේ පරිශීලක කොටස. ස්පේස් සෙග්මන්ට් ඒ කියන්නේ අභ්‍යවකාශ කොටස. ඊළඟට යූසර් සෙග්මන්ට් ඒ කියන්නේ පරිශීලක කොටස සහ කන්ට්‍රෝල් සෙග්මන්ට්. ඒකට අයිති වෙනවා මාස්ටර් ස්ටේෂන්, ඒ වගේම කන්ට්‍රෝල් ස්ටේෂන්, ඒ වගේම ග්‍රවුන්ඩ් ඇන්ටනාස්. මෙන්න මේ ටික සියල්ල අයිති වෙනවා පාලක කොටස නැත්නම් කන්ට්‍රෝල් සිස්ටම් සෙග්මන්ට් එකට. ඒතර මෙන්න මේ තුන පිළිබඳව තමයි අපි ඉස්සරහට කතා කරන්නේ. දැන් අභ්‍යවකාශ කොටස කියලා කියන්නේ අපිට මතකයි අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා පද්ධතිය ආයත කොටස තමයි අභ්‍යවකාශ කොටස කියලා කියන්නේ. එතකොට කොච්චර චන්ද්‍රිකා ගණනක් තියෙනවද පුතේ? ඔබ දැන් දන්නවා චන්ද්‍රිකා 31ක් තියෙනවා. හැබැයි 31ම ක්‍රියාත්මකද නැහැ. චන්ද්‍රිකා 24යි මේක ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ. ඇයි එහෙනම් 31ක් තියලා තියෙන්නේ, කක්ෂගත කරලා තියෙන්නේ? පුතේ 7ක් අතිරේක නැත්නම් අතිරික්තයක් විදිහට තමයි තියලා තියෙන්නේ. මොකද මේ 24න් එකක් හෝ අක්‍රිය වුවහොත් ඒ සඳහා රිප්ලේස් කරන්න තමයි මේ අතිරේක චන්ද්‍රිකා 7ක් කක්ෂගත කරලා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් චන්ද්‍රිකා කිලෝමීටර් භූමියේ සිට කිලෝමීටර් 22200කින් පමණ උසකින් තමයි මේවා කක්ෂගත කරලා තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් කක්ෂයේ වටා පැයට කිලෝමීටර් 11000ක පමණ වේගයකින් මේවා ගමන් කරනවා. ඒ අනුව ගත්තාම පෘථිවිය වටා දිනකට දෙවරක් මේ එක චන්ද්‍රිකාවකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දිනකට දෙවරක්. ඒ කියන්නේ පැය 12කට
එක වටයක් ගමන් කරන්න පුළුවන්. මෙතන පැය 12 කිව්වට ඇත්තටම පැය 12 නෙමෙයි පැය 11යි මිනිත්තු 56ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් පැය 12කට ආසන්න කාලයක් ගත වෙනවා මේ එක චන්ද්‍රිකාවකට පෘථිවිය වටේ තමන්ගේ ගමන සම්පූර්ණ කරන්න. මොනවද අභ්‍යවකාශ කොටසේ තියෙන ලක්ෂණ? පුතේ අභ්‍යවකාශ කොටසේ ඔබ මතක තියාගන්න අවශ්‍යයි කොහොමද මේ චන්ද්‍රිකා ස්ථානගත කරලා තියෙන්නේ. දැන් අපිට කැමති විදිහට චන්ද්‍රිකා ස්ථානගත කරන්න බෑ මේ වගේ ස්පේස් එකක් තුල. මොකද චන්ද්‍රිකා රාශියක් තියෙනවා. ඒවා එකට එක හැප්පෙන්න පුළුවන්. ඒවා මේ කක්ෂතලයෙන් ඉවතට විසි වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කැමති ආකාරයට මේවා ස්ථාපිත කරන්න බෑ. ඒ චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙන ආකාරයේ පොදු සැලැස්මක් තියෙනවා. අන්න ඒක මම ඔබට මෙතනදී පැහැදිලි කරන්නම්. පුතේ පෘථුවි තලයම කලාප 6කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ කක්ෂතල 6කට බෙදලා තියෙනවා. කක්ෂතල 6කට. මතක තියාගන්න අවශ්‍යයි. කක්ෂතල 6කට බෙදලා තියෙනවා. චන්ද්‍රිකා 4ක් එක් කක්ෂතලයක ගමන් කරනවා. චන්ද්‍රිකා 4ක් එක් කක්ෂතලයක ගමන් කරනවා. එතකොට දැන් ඔබ හිතන්න පෘථුවියම කක්ෂතල 6ක් තියෙනවා. එක කක්ෂතලයක චන්ද්‍රිකා 4ක් ගමන් කරනවා. එහෙනම් ඔක්කොම චන්ද්‍රිකා කීයද? 6 වරක් 4 24යි. අන්න එහෙනම් චන්ද්‍රිකා 24 මෙහෙම තමයි කක්ෂගත කරලා තියෙන්නේ. දැන් එහෙනම් මේ පද්ධතිය තුල සක්‍රීය චන්ද්‍රිකා 24ක් තියෙනවා. ඒ 24 කක්ෂගත කරලා තියෙන්නේ කක්ෂතල 6ක එක කක්ෂතලයක 4 බැගින් ස්ථාපිත කරලා තමයි මේ 24 කක්ෂගත කරලා තියෙන්නේ. මෙම රටාව අනුව ලෝකයේ ඕනෑම ස්ථානයකට කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී චන්ද්‍රිකා 3ත් 12ත් අතර ප්‍රමාණයක් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඇත්තටම ඒ කක්ෂගත පිහිටීම සිදු කිරීමේ එක අරමුණක් තමයි මේක. මොකද ලෝකයේ සෑම ස්ථානයකම ඉන්න පුද්ගලයෙකුට ඕනෑම අවස්ථාවක අවම වශයෙන් චන්ද්‍රිකා 3කුත් උපරිම වශයෙන් චන්ද්‍රිකා 12කුත් සමග එයාට සම්බන්ධ වෙලා දත්ත ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අන්නේ ඒ හැකියාව ලබා දෙන්න තමයි මේ වගේ පිළිවෙලකට, ඒ කියන්නේ කක්ෂතල 6කට චන්ද්‍රිකා 4 බැගින් ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ චන්ද්‍රිකා 4ත් ස්ථාපිත කරලා තියෙන්නේ සමාන දුරවල් වලින්. කක්ෂතලය මේ විදිහට තියෙනවා. ඒකේ සමාන දුරවල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට මෙතනදී පේනවා ඇති මේ තියෙන්නේ ඒ චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙන ඒ කක්ෂයන්. එතකොට මේවා හැම එකක්ම ස්ථානගත කරලා තියෙන අංශක 55ක වගේ ආනතියකින්. මේ හැම එකක්ම එකිනෙක ඡේදනය වෙලා තියෙන්නේ අංශක 55ක වගේ ආනතියකින්. ඒ නිසා මුළු පෘථිවි කලාපයම ආවරණය වෙන විදිහට තමයි මේ කක්ෂතල 6 ස්ථානගත කරලා තියෙන්නේ. මේ තියෙන කක්ෂ 6 ස්ථාපිත කරලා තියෙන ආකාරය. ඒතර ඔබට පේනවා ඇති එක කක්ෂතලයක චන්ද්‍රිකා 4ක් තියෙනවා. දැන් එකක් ගන්න මම මෙන්න මේක ගන්නවා. මෙන්න මේ චන්ද්‍රිකා කක්ෂතලය. ඒතර මෙතන එකක් තියෙනවා. මෙතන තව චන්ද්‍රිකාවක් තියෙනවා. ඒ කක්ෂතලයෙන් මෙතන තව චන්ද්‍රිකාවක් තියෙනවා. මෙතන තව චන්ද්‍රිකාවක් ස්ථානගත කරලා තියෙනවා. ඒතර ඔබට පේනවා එක කක්ෂතලයක චන්ද්‍රිකා 4ක් ස්ථාපිත කරලා තියෙනවා. එතකොට පෘථුවියේ ඕනෑම ස්ථානයකට දැන් මෙතන ගත්තොත් එහෙනම් මෙතනට අවම වශයෙන් එක අවස්ථාවකදී උපරිම චන්ද්‍රිකා අවම චන්ද්‍රිකා 3ක් පේන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕන. අනිවාර්යයෙන්ම චන්ද්‍රිකා 3ක් සම්බන්ධ වෙන්න ඕන. උපරිම චන්ද්‍රිකා 12ක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකේ මතක තියාගන්න අවශ්‍යයි චන්ද්‍රිකා ප්‍රමාණය වැඩි වෙන්න ඒ තමන්ගේ පිහිටීමේ නිර්වද්‍යතාවයත් වැඩි. චන්ද්‍රිකා ගණන අඩු වෙන්න ඒ පිහිටීමේ නිර්වද්‍යතාවයේ යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ස්පේස් සෙග්මන්ට් එක තුල නැත්නම් අභ්‍යවකාශ කොටස තුල චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙන්නේ. එහෙනම් නැවත ඔබ මතක් කරන්න මේක පැටලෙන නිසා මම නැවතත් පැහැදිලි කරන්න. ඔක්කොම කක්ෂතල කීයක් තියෙනවද පෘථිවිම ආවරණය වෙන විදිහට? කක්ෂතල 6ක් තියෙනවා. ඒ 6 එක කක්ෂතලයක කොච්චර චන්ද්‍රිකා ප්‍රමාණයක් තියෙනවද?
චන්ද්‍රිකා 4ක් තියෙනවා. මේ තියෙන්නේ 4. එතකොට එහෙම බැලුවාම 6 වරක් 4 ඔක්කොම චන්ද්‍රිකා කීයක් කක්ෂගත කරලා තියෙනවද? සක්‍රියව දායක වෙලා තියෙනවද? 24ක්. හැබැයි GPS පද්ධතියේ මුළු චන්ද්‍රිකා කොච්චරක් තියෙනවද? 31ක් තියෙනවා. හරි. එහෙනම් දැන් ඔබට මේක මං හිතනවා වඩාත් හොඳින් තේරෙන්නේ නැති කියලා. අපි යමු ඊළඟ කොටසට. මේ චන්ද්‍රිකා වලින් ඊළඟට වෙච්ච ගොඩාක් වැදගත්ම දේ තමයි නිවැරදි පිහිටීම ලබා ගැනීමත් වගේම මේ දේශාංශ ලබා ගැනීමට කාලය යන මිනුම ඒකකයේ යොදාගත්තා. මේ දේශාංශ වටිනාකම ලබා ගන්න කාලය කියන මිනුම ඒකකයේ යොදාගත්තා. විශේෂයෙන්ම අංශක 360 පැය 24ට සමාන කරමින් අංශක 360 පැය 24ට සමානුපාත කරමින් දේශාංශ දෙකක් අතර කාල පරාසය මිනිත්තු 4ක් වශයෙන් ඇස්තමේන්තුගත කරලා ග්‍රීනිච් මධ්‍යහන රේඛාවේ සිට කාලය වෙනස් වීම අනුව ලෝකයේ වෙනත් ඕනෑම ස්ථානයකට අදාළ වේලාව හඳුනා ගන්න හැකියාව ලැබුණා මේකෙදී. එහෙනම් මම නැවතත් කියන්නම් ඒක. මොකද අපි GPS තාක්ෂණය ලැබුණත් එක්කම මේ දේශාංශ වටිනාකම ලබා ගැනීමට කාලය යන මිනුම් ඒකකයේ යොදාගත්තා. දේශාංශ වටිනාකම ලබා ගන්න. එතෙන්දී මේ ලෝකයේ තනින් තනට රටින් රට වෙනස් වන කාලය පැහැදිලිව අපිට ඒ වෙනස්කම් හඳුනා ගන්න පුළුවන් වුණා දේශාංශ වෙනස්කම් අනුව. මේ GPS තාක්ෂණයත් එක්ක තමයි මේක අපිට හොයාගන්න හැකියාව ලැබුණේ. ඒ කොහොමද? අංශක 360 සමාන කරා පැය 24ට. ඒක සමානුපාත කරලා දේශාංශ දෙකක් අතර කාල පරාසය මිනිත්තු 4ක් වශයෙන් සලකලා. ඒ කියන්නේ පැයකදී දේශාංශ වෙනස අංශක 15ක්. පැයක් ඇතුළත දේශාංශ වෙනස සිද්ධ වෙන්න පුළුවන් අංශක 15ක්. ඒ වශයෙන් හොයාගෙන ඇස්තමේන්තු කර ග්‍රීනිච් මධ්‍යහන රේඛාවේ සිට කාලය වෙනස් වීම ලෝකයේ ඕනෑම ස්ථානයකට අදාළ වේලාව මේකෙදි හඳුනා ගන්න හැකියාව ලැබුණා. ඉතින් මෙතනදී මේ තියෙන මේ වේලා වෙනස වෙන ග්‍රීනිච් රේඛාව, ග්‍රීනිච් මධ්‍යහන රේඛාව. ඒකේ ඉඳලා මේ පැත්තට නැගෙනහිර පැත්තට ගියොත් දවසක් එකතු වෙනවා. මේ පැත්තට දවසක් අඩු වෙනවා. ඔබට පේනවා ඇති මේ දේශාංශ 15කින් 15ට පැයක වේලා වෙනසක් සිදු වෙන හැටි. පැයක් එකතු වෙනවා මේ පැයක් එකතු වෙනවා. පැය 3ක් එකතු වුණා. පැය 4ක්. එතකොට දේශාංශ වෙනස නැගෙනහිර මේ පැත්තට දේශාංශ පැත්තට ගත්තොත් නැගෙනහිර දේශාංශ 60 දී ග්‍රීනිච් රේඛාවේ ඉඳලා පැය 4ක වෙනසක් තියෙනවා. 75 දී පැය 5ක වෙනසක් තියෙනවා. කියන්නේ පැය 5ක් එකතු වෙලා. මෙතන ඉඳලා ගත්තොත් දැන් මෙන්න මෙතන ග්‍රීනිච් නගරයේ ඉඳලා හරියට මෙන්න මේ හරියේදී රුසියාවේ මෙන්න මේ ප්‍රදේශයට පැය 5ක වෙනසක් තියෙනවා. පැය 5ක් වැඩියෙන් තමයි හිට තියෙන්නේ. මේ පැත්තට ගත්තොත් අඩු වෙනවා. මෙහෙට පැය මයිනස් යන්නේ. මේ පැත්තට ප්ලස් යන්නේ, මේ පැත්තට මයිනස් යන්නේ. පේනවා ඇති මේ ග්‍රීනිච් රේඛාවේ සිට මේ පැත්තට යනකොට පැයක් අඩු වෙනවා. මේ දෙවෙනි අක්ෂාංශ 15 දී පැය 2ක් අඩු වෙනවා. තුන්වෙනි අක්ෂාංශ 15 දී පැය 3ක්. ඒතර ඒ කියන්නේ අක්ෂාංශ මේ දේශාංශ වෙනස 15 45ක්. පළවෙනි දේශාංශ 15 දී පැයක වෙනසක් පැයක් අඩු වෙනවා. දෙවෙනි දේශාංශ 15 දී ඒ කියන්නේ 30 දී පැය 2ක වෙනසක්. දේශාංශ 45 දී පැය 3ක වෙනසක්. බටහිර දේශාංශ මෙන්න මේ විදිහට ලෝකේ කාලය වෙනස් වීම හඳුනා ගන්න හැකියාව ලැබුණේ මෙන්න මේ GPS ග්‍රාහක GPS තාක්ෂණයේ වැඩි දියුණු වීමත් සමගයි. හරි. ඊළඟට අපි යනවා දෙවැනි කොටස පාලක කොටස පිළිබඳව සාකච්ඡා කරන්න. GPS පද්ධතියේ දෙවැනි උපාංග කොටස තමයි පාලක කොටස. මොකද්ද මේ පාලක කොටස කියලා කියන්නේ? GPS චන්ද්‍රිකාවල තොරතුරු ලබා ගැනීම හා මෙහෙයවීම සඳහා පිහිටුවා ඇති පාලක මධ්‍යස්ථානය, ඒ වගේම මෙහෙයුම් මධ්‍යස්ථාන 4ක්, ඒ වගේම ග්‍රාහක මධ්‍යස්ථාන කිහිපයක් අයිති කොටස තමයි අපි මේ කතා කරන්නේ පාලක කොටස කියලා. ඒතර මොනවද පාලක කොටසට අයිති වෙන්නේ? ප්‍රධාන පාලක මධ්‍යස්ථානය අයිති වෙනවා. ඒ වගේම මෙහෙයුම් මධ්‍යස්ථාන 4ක් අයිති වෙනවා. ඒ වගේම ග්‍රාහක මධ්‍යස්ථාන කිහිපයක් අයිති වෙනවා. මේකේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය අයිති වෙන්නේ
පිහිටලා තියෙන්නේ ඇමරිකාක්ස් ජනපදයේ කොලරාඩෝ වල. ඒතර මේක පිළිබඳව මම චූටි සටහනක් කරන්න මේක සිලබස් එකේ ලොකුවට සාකච්ඡාවට ලක් කරන්නේ නැහැ. නමුත් ඔබ මතක තියාගන්න ඕන මේ තුනේ වෙනස පිළිබඳව මේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානයෙන් බොහෝ වෙලාවට සිදු කරන්නේ චන්ද්‍රිකාවල ක්ලොක් එරර් එකක් එහෙම නැත්නම් ඕබිට් එරර් එකක්. ඒ කියන්නේ චන්ද්‍රිකාව පිටවල තියෙන වේලාව වෙනසක් එහෙම නැත්නම් ඒක කක්ෂගත කරලා තියෙන ඒ කක්ෂයේ වෙනසක් කක්ෂයෙන් පිටපැනීමක් හෝ ඒ වගේ දෙයක් ලද සැනින් ඒ තොරතුරක් ලද සැනින් ඒක ආයේ නිවැරදි කක්ෂයේ පිහිටුවීම ඒ වගේම ක්ලොක් එරර් එකක් තියෙනවා නම් ඒක නිවැරදි කිරීම ඒවට චන්ද්‍රිකාවට මැසේජස් නිකුත් කිරීම අන්න ඒ වගේ දේවල් තාමත්ම වැදගත්ම කාර්යයන් තමයි මෙන්න මේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් සිදු කෙරෙන්නේ. ඉතින් මේ ස්ථානයට කිසිම පුද්ගලයෙකුට යාමටවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ තරම් අධි ආරක්ෂිත කලාපයක් විදිහට තමයි මේක සැලකන්නේ. ඊළඟ මෙහෙයුම් මධ්‍යස්ථාන ගත්තාම මෙහෙයුම් මධ්‍යස්ථාන වලින් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අර සැටලයිට් එකක් ඕබිට් එකෙන් එළියට පැනලාද නැත්නම් සැටලයිට් එකේ වේලා වෙනසක් සිදු වෙලාද අන්නේ කියන ඒ දත්ත ලබාගෙන ඒවා මෙහෙයුම් මධ්‍යස්ථානයේ සැපීම තමයි ගොඩක් වෙලාවට මෙහෙයුම් මධ්‍යස්ථාන වලින් ඒක ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන සැපීම තමයි මෙහෙයුම් මධ්‍යස්ථාන වලින් සිද්ධ වෙන්නේ. මාස්ටර් කන්ට්‍රෝල් සෙග්මන්ට් කියලා කියනවා අපි මේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේට ඒකට තොරතුරු සැපීම තමයි මෙහෙයුම් මධ්‍යස්ථාන වලින් සිද්ධ වෙන්නේ. ග්‍රාහක මධ්‍යස්ථාන මේ ග්‍රවුන්ඩ් ඇන්ටනාස් අපි කියනවා ඒවෙන් ගොඩක් වෙලාවට කරන්නේ සැටලයිට් එකත් එක්ක සම්බන්ධ කියන විශේෂයෙන්ම S band රේඩියෝ සිග්නල් හරහා සැටලයිට් එකත් එක්ක සම්බන්ධ කිරීම ඒ sannivedanaya සිදු කිරීම තමයි මේ ඇන්ටනාස් මගින් සිදු කරන්නේ. ඇන්ටනාස් රාශියක් පිටවලා තියෙනවා. ග්‍රාහක මෙහෙයුම් මධ්‍යස්ථාන 4ක් ප්‍රධාන වශයෙන්ම ලෝකයේ ස්ථාපිතගත කරලා තියෙනවා. නම් මෙන්න මේක මතක තියාගන්න ඕනේ. ඇමරිකාක්ස් ජනපදයේ කොලරාඩෝ කියන්නේ කොහොමවත් මෙහෙයුම් මධ්‍යස්ථානයක්. ඊට අමතරව මෙහෙයුම් මධ්‍යස්ථාන 4ක් තියෙනවා. ඒ තමයි හවායි දූපත්, ඇසෙන්ෂන් දකුණු ඇට්ලාන්ටික් සාගරයේ පිටලා තියෙන්නේ, ඩියාගෝ ගාෂියා ඉන්දියන් සාගරයේ පිටලා තියෙන්නේ, ක්වාලේන් උතුරු පැසිෆික් සාගරයේ තමයි පිටලා තියෙන්නේ. මෙන්න මේ කියන මධ්‍යස්ථාන 4 තමයි මෙහෙයුම් මධ්‍යස්ථාන කියලා අපි සලකන්නේ. ඉතින් මේවෙන් කරන්නේ අර චන්ද්‍රිකාවල දත්ත අරගෙන ඒවා ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට යොමු කිරීම තමයි මේ මෙහෙයුම් මධ්‍යස්ථාන වලින් සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ තුන පාලක කොටස හැදිලා තියෙන මේ තුනෙන් මොනවද තුන? ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේ මෙහෙයුම් මධ්‍යස්ථාන 4 සහ ග්‍රවුන්ඩ් ඇන්ටනාස් නැත්නම් ග්‍රාහක මධ්‍යස්ථාන වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. හරි. අපි ඒකේ බලමු පිහිටීම පාලක කොටසේ මේ තියෙන්නේ මධ්‍යස්ථාන ටික කොලරාඩෝ ස්ප්‍රින්ග් මේක තමයි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටලා තියෙන තැන. හවායි ඇසෙන්ෂන්, ඩියාගෝ ගාෂියා, ක්වාලේන්. මෙන්න මේ ටික තමයි මෙහෙයුම් මධ්‍යස්ථාන. මේක ප්‍රධාන පාලක මධ්‍යස්ථානය. මාස්ටර් කන්ට්‍රෝල් ස්ටේෂන්, මොනිටරින් ස්ටේෂන්. දැන් ඔබට පැහැදිලි මේක ඔබ අනිවාර්යයෙන්ම සිතියමක ලකුණු කරන්න ගෙදරදී. මොකද මේවෙන් එකක් විභාගයට යොමු වෙන්න පුළුවන් ලකුණු කිරීම සඳහා. එහෙමත් නැතොත් මේවා MCQ වශයෙන් හෝ ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙනම් පාලක කොටසේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථාන 4ක් තියෙනවා. ඒවා තමයි ඇසෙන්ෂන්, ඩියාගෝ ගාෂියා, ක්වාලේන්, හවායි කියන 4. මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ඇන්ටනාස් පිටලා තියෙන ප්‍රධාන තැන්. තවත් රාශියක ග්‍රවුන්ඩ් ඇන්ටනාස් පිටලා තියෙනවා. ඊළඟට අපි යොමු වෙනවා පරිශීලක කොටස නැත්නම් යූසර් සෙග්මන්ට්. මේකත් ඉතාමත් වැදගත් කොටසක්. මේ තමයි අපි භාවිතා කරන GPS උපකරණය ඇති කොටස. සරලවම කියනවා නම් පරිශීලකයන් විසින් භාවිතා කරන GPS ග්‍රාහක කොටස තමයි අපි මේ කතා කරන්නේ පරිශීලක කොටස කියලා. එතකොට GPS මගින් නියුත් කරන තොරතුරු මහජනයා විසින් ලබා ගන්නා උපකරණය තමයි මේ GPS රිසීවරය කියලා කියන්නේ. GPS මේ තියෙන රිසීවර් වර්ග ගොඩක් තියෙනවා. අද Garmin තියෙනවා, Magellan තියෙනවා. මේ වගේ GPS රිසීවර්ස් ගොඩාක් තියෙනවා ලෝකයේ. ඉතින් ඒ රිසීවරය කියලා කියන්නේ GPS මගින් නිකුත් කරන තොරතුරු මහජනයා ලබා ගන්නා උපකරණය තමයි මේ GPS රිසීවරය කියලා කියන්නේ. ඒවා එක එක මිල ගණන් වලට අද වෙළඳපොළ තුල මිලදී ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ පරිශීලකයන් විසින් පරිශීලනය කරන කොටස තමයි අපි මේ පරිශීලක කොටස කියලා කතා කරන්නේ. ඒකට අයිති වෙනවා මෙන්න මේවා. මොනවද? රථ වාහනවල අද මේ GPS පරිශීලක උපකරණ තියෙනවා. නෞකාවල තියෙනවා, ගුවන් යානාවල තියෙනවා
සෑම ගුවන් යානයකම මේ GPS උපකරණ සවි කරලා තියෙනවා. ස්මාර්ට් ජංගම දුරකථන වල අද GPS තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. Garmin Magellan වගේ අතේ ගෙන යා හැකි ජංගම දුරකථනයක වැනි ප්‍රමාණයෙන් යුක්ත GPS ග්‍රාහකයන් අද වෙළඳ පොලේ තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ පරිශීලක කොටස අද ගොඩාක් user friendly විදිහට මේක පරිශීලකයින්ට ලබා දීලා තියෙනවා මේ තාක්ෂණය විසින්. ඒතර මේවෙන් නිර්වදිතාවය ඉතාමත් වැදගත් පුතේ. නිර්වදිතාවය කියලා කිව්වේ මේ GPS receiver මත නිර්වදිතාවය කියන එක තීරණය වෙනවා. දැන් අපි දකිනවා ජංගම දුරකථන වල GPS වල ලොකු නිර්වදිතාවයක් නැහැ. අපි ස්මාර්ට්ෆෝන් එකෙන් යම් ස්ථානයක GPS ලොකේෂන් එකක් ගත්තොත් හරියටම සෙන්ටිමීටරයට මිලිමීටරයට ඒ ස්ථානය නිවැරදි නැහැ. ඒ අපි ගන්න ස්ථානයේ ඉඳලා වපසරියට මීටර ගණනාවක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකු ගැටලුවක් නැහැ. නමුත් මිලිමීටරයට සෙන්ටිමීටරයට ඒ පිහිටීම නිවැරදිම කණ්ඩාංක ලබා ගන්න පුළුවන් අද GPS ග්‍රාහකයන් වෙළඳ පොලේ තියෙනවා. ඉතින් මේ වගේ මිනිඳුරු දෙපාර්තමේන්තුව භාවිතා කරන ඉතාමත්ම මිල අධික GPS ග්‍රාහකයන් තියෙනවා. ඒවායින් මිලිමීටර් කිහිපයකට නැත්නම් සෙන්ටිමීටරයකට නිර්වදිතාවය රැකෙනවා. හරි. ඊළඟට අපි යොමු වෙනවා GPS චන්ද්‍රිකා පිහිටීම් දත්ත නිවැරදිව ලබා දෙන්නේ කෙසේද? GPS පද්ධති ක්‍රියාකාරීත්වය නැත්නම් මේකේ ප්‍රශ්නයක් විදිහට යොමු වෙනවා නම් GPS චන්ද්‍රිකා පිහිටීම් දත්ත කොහොමද නිවැරදිව ලබා දෙන්නේ? නැත්නම් GPS පද්ධති ක්‍රියාකාරීත්වය කොහොම සිද්ධ වෙන්නේ? දැන් නැවත බලන්න ස්පේස් සෙග්මන්ට් එකේ චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙනවා. ඒවා කොහොමද කක්ෂගත කරලා තියෙන්නේ? කොච්චර උසකින්ද? ඔබ ඒ සියල්ල දැන් මේනකොට දන්නවා. ground antennas ඒ වගේම control stations, master station මේවත් එක්ක හැම එකක්ම සම්බන්ධයි චන්ද්‍රිකා. ඒතර මේවෙන් කරන්නේ ground antenna වලින් ගොඩක් වෙලාවට signals, radio, S band radio තරංග හරහා චන්ද්‍රිකාව සම්බන්ධ කරනවා. චන්ද්‍රිකාව තියෙන තැන හරියටම කාලය අනුව හොයාගන්නේ ඒ තුලින් දුර පදනම් කරගෙන ඒ වගේම control station එකෙන් චන්ද්‍රිකාවේ තොරතුරු අරගෙන ඒක master station එකට ලබා දෙනවා. master station එකෙන් ඒ අදාළ නිවැරදි කිරීම සිද්ධ කරනවා. ඒතර මේ කිසිම එකකට ඔබ බලන්න මේ ground antennas වලින් කෙලින්ම master station එකෙන් ground antenna හරහා ඒගොල්ලෝ satellite පාලනය කරන්න පුළුවන්. මේ ඊතලයේ හිට තියෙන. කියන්නේ satellite පාලනය කරන්න පුළුවන්. හැබැයි control station වලට satellite එක පාලනය කරන්න බෑ. මොකද මේ පැත්තට ඊතලයක් නැති නිසා. මේ පැත්තට ඊතලයක් නැති නිසා. ඒතර ඔබට පේනවා control station වලින් කරන්නේ තොරතුරු අරගෙන ඒවා master station එකට ලබා දෙන එක පමණයි. හැබැයි master station එකෙන් තොරතුරු ගන්නත් පුළුවන්. ඒ වගේම master station එකට චන්ද්‍රිකා වලට messages නිකුත් කරන්න පුළුවන්. ඒ සඳහා ground antennas භාවිතා කරනවා. මේ ඔබට පේනවා ඇති මේ ඊතලයේ මෙතන ground antennas වලට ගිහිලා ground antenna වලින් කෙලින්ම space segment එකට ගිහින් තියෙනවා. කියන්නේ චන්ද්‍රිකා වලට messages යවන්න පුළුවන්. චන්ද්‍රිකා පාලනය කරන්න පුළුවන්. චන්ද්‍රිකා යම් ආකාරයක තමන්ගේ කක්ෂ වෙනස් කළා නම් ඒ චන්ද්‍රිකාවෙන් ලබා දෙන තොරතුරු වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ නිවැරදි කක්ෂයේම චන්ද්‍රිකාව පිහිටවන්න ඒ සම්පූර්ණ වගකීම තියෙන මාස්ටර් ස්ටේෂන් එකට. ඒ නිසා මේක ඉතාමත්ම බලගත් ස්ථානයක්. මේක අධි ආරක්ෂිත ස්ථානයක්. මෙහෙම තමයි GPS පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ තියෙන user segment එක ඒකට අපි වෙනම චන්ද්‍රිකාවත් එක්ක සම්බන්ධ වෙලා අපි ඉන්න ස්ථානය අපි හොයා ගන්නවා. ඉතින් එතනදි තමයි අර කිව්වේ අර මේ ස්ථානගත කරලා තියෙන ආකාරයත් එක්ක චන්ද්‍රිකාවල කක්ෂගත කිරීමත් එක්ක ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවකදී චන්ද්‍රිකා අවම වශයෙන් 3ක් එහෙම නැත්නම් චන්ද්‍රිකා 12ක් උපරිම වශයෙන් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ චන්ද්‍රිකා සම්බන්ධ වෙන චන්ද්‍රිකා ගානන වැඩි වෙන්න නිර්වද්‍යතාවය වැඩි වෙනවා කියන එක අවබෝධ කර ගැනීම අවශ්‍යයි. මෙතන මම පෙන්වන්න යන්නේ ඔබට චන්ද්‍රිකාවකින් මේ කොහොමද මේ අපි ඉන්න ස්ථානයේ හරියටම සැටලයිට් වලින් හොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. පුතේ දැන් මේ චන්ද්‍රිකාව දැන් මෙතන තමයි ස්ථානය. මේ චන්ද්‍රිකාවට මුලින්ම අපි හම්බෙන දුර බලනවා. ඒ දුර හොයාගන්න හැකියාව තියෙන්නේ කාලය බලනවා රේඩියෝ තරංග මෙතන ඉඳන් මෙතනට සම්බන්ධ වෙන ඒ තරංග ගමන් කරන කාලය. ඒ කාලයෙන් අවසානයේදී දුර හොයා ගන්නවා. කාලය වේගය එකෙන් අපිට දුර හොයා ගන්න පුළුවන්. ඒකට සූත්‍රයක් තියෙනවා ඔබ දන්නවා. කාලය වේගය දුර කියන එකෙන්
අපිට දුර හොයාගන්න පුළුවන්. කාලය සහ වේගය තියෙනවා නම් අපිට දුර හොයාගන්න පුළුවන්. එහෙම දුර හොයාගන්නවා. සැටලයිට් එකයි අපේ GPS රිසීවරයයි තියෙන තැන දුර හොයාගන්නවා. දුර හොයාගෙන එයා මේ වගේ වපසරියක් නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ සැටලයිට් එකේ ඉඳලා මේ වපසරියේ ඕනෑම ස්ථානයක මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්. මේ ඕනෑම ස්ථානයක අපේ GPS රිසීවරය තියෙනවා කියලා එයා අයිඩෙන්ටිෆයි කරගන්නවා. මොකද ඒ දුරේනේ තියෙන්නේ. හරි. එහෙනම් දෙවෙනි තව සැටලයිට් එකකුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ රිසීවරයත් එක්ක සම්බන්ධ වෙලා එයාත් දුර හොයා ගන්නවා. කොච්චර දුරකින්ද අපි ඉන්නේ? රිසීවරයේ තියෙන කොච්චර දුරකින්ද සැටලයිට් එකේ ඉඳලා. ඒ දුරට එයා වපසරියක් නිර්මාණය කරනවා. ඒ අනුව එයාටත් තේරෙනවා මේ වපසරිය තුල ඕනෑම ස්ථානයක මේ රිසීවරේ තියෙන්න පුළුවන් කියලා අයිඩෙන්ටිෆයි කරගන්නවා. දැන් නම් මෙයාගෙත් අහුණා මෙයාගෙත්. හැබැයි දෙකකින් විතරක් බෑ. මොකද මේ කියන ලක්ෂය ගන්නත් පුළුවන් ආයි මේ දෙක ඡේදර වෙන තව තැනකදී මෙතන ගන්නත් පුළුවන්. මේ චන්ද්‍රිකාව ගන්න. මේ චන්ද්‍රිකාවෙනුත් වපසරිය මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. මේ විදිහට වපසරිය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ ඕනෑම තැනක අපි අපේ රිසීවරේ තියෙනවා කියලා එයා අයිඩෙන්ටිෆයි කරගන්නවා. හැබැයි තාම දන්නේ නැහැ කොතනද හරියටම තියෙන්නේ කියලා මේ වපසරිය. දැන් තුනක් අහු වුණාට පස්සේ තුනකින්ම ඡේදනය වෙන්නේ මෙතනනේ. මේ සර්කල් එකට ඡේදනය වෙන්නේත් මෙතන. මේ සර්කල් එකට මේ චන්ද්‍රිකාවේ මේ සර්කල් එකට ඡේදනය වෙන්නේත් මෙතන. මේ චන්ද්‍රිකාවේ මේ සර්කල් එකට ඡේදනය වෙන්නේත් මෙතන. එහෙනම් අවම තුනක් තිබුණොත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් ඒ තුනකින් චන්ද්‍රිකා තුනක් සම්බන්ධ වෙන්න ඕන කියන්නේ ඒකයි. චන්ද්‍රිකා තුනක් අවම සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන පරිදි චන්ද්‍රිකා ස්ථානගත කරලා තින්නේ මේ හේතුව නිසා. ඒතර තුනක් සම්බන්ධ වුණාම අපිට දල වශයෙන් ඒ ස්ථානය හඳුනා ගන්න පුළුවන්. ඒකේ නිර්වදිතතාවය තව වැඩි වෙනවා මේ වගේ තව චන්ද්‍රිකාවක් මෙහෙම සම්බන්ධ වෙලා තියෙනකොට. එතකොට හරියටම මෙතනින් මේ විදිහට හොයා ගන්න පුළුවන්. තවත් චන්ද්‍රිකා සම්බන්ධ වුණාම මේකේ හරියටම ඒ ස්ථානයේ නිවැරදි මිලිමීටර ගානට අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. මෙන්න මෙහෙම තමයි GPS ග්‍රාහක වලින් GPS චන්ද්‍රිකා මගින් අපේ ග්‍රාහකය නැත්නම් අපේ රිසීවරය හරියටම තියෙන මොන ස්ථානයේද ඒ ලොකේෂන් එකේ ඛණ්ඩාංක හරියටම ලබා ගන්න මෙන්න මේ ආකාරයට. ඔබට මේ පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති. මේ තියෙන්නේ මෙතන තමයි ස්ථානය. එතකොට මේ චන්ද්‍රිකාවට බලන්න මේ වපසරිය මෙයාගේ දුර අරගෙන මේ තියෙන දුර මේ වපසරිය මේ තියෙන මේ චන්ද්‍රිකා මේ දුර තියෙන යාගේ වපසරිය තුනම ඡේදනය වෙන ස්ථානේ තමයි හරියටම ලොකේෂන් එක. මෙතන තමයි ලොකේෂන් එක. ඉතින් මේකේ අවම තුනක් තියෙන්න ඕන කියන්නේ ඒකයි. චන්ද්‍රිකා ගාන වැඩි වෙන්න නිර්වද්‍යතාවය වැඩි. හැබැයි උපරිම සම්බන්ධ වෙන්න පුළුවන් චන්ද්‍රිකා කීයද? 12යි තියෙන්නේ. උපරිම 12යි අවම 3යි. තුනක් සම්බන්ධ නොවුනොත් පිහිටීම ගන්න බෑ. වැරදි. එහෙනම් මේක තමයි අපේ පාඩම. මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් නරඹන්න. මේකේ පැහැදිලි කරලා තියෙනවා කොහොමද චන්ද්‍රිකාවකින් මේ GPS තාක්ෂණය හරහා ගෝලීය ස්ථානයක පිහිටීම නිවැරදිව ගන්න කියලා. චන්ද්‍රිකා මෙන්න මේ ආකාරයට නිරන්තරයෙන්ම පැයට කිලෝමීටර් 11000ක පමණ වේගයකින් තමගේ කක්ෂය වටා ගමන් කරනවා. මෙන්න මෙතන රිසීවරය. ඒ ගමන් කරන අතර රිසීවරයත් එක්ක මේ චන්ද්‍රිකා 1යි 2යි 3යි 4යි 4ක් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච ගමන් එයාගේ පිහිටීම හරියටම හොයාගත්තා මේ. ඉතින් මේ ජාලය යන හැටි. ඒක ඔක්කොම එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. කොහෙද එතනම අපි ඉන්නේ අපිට ඒක හොයාගන්න පුළුවන්. චන්ද්‍රිකා අවම අපිත් එක්ක තුනක් සම්බන්ධ වෙන්න ඕන. එක චන්ද්‍රිකාවක් දැන් සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ සූත්‍රය හොඳට නිරීක්ෂණය කරන්න. ටයිම් එක හොයන්නේ මෙයා එවනවා S band රේඩියෝ තරංග. ඒක අපේ රිසීවරයට යන්න මිනිත්තු කොච්චර යනවද කියලා බලනවා ටයිම් එක. හරියටම 5කින් තමයි අපිට ඒක ලැබුණේ. ඒ කියන්නේ එයා අයිඩෙන්ටිෆයි කරගන්නවා වේලාව කොච්චරද කියලා මුලින්ම හොයාගන්නවා ටයිම් එක. එයාගේ තරංගයේ වෙන වේලාව. හැබැයි එයා ස්පීඩ් එක දන්නවා. එයාගේ තරංගයේ වෙන වේගය එයා දන්නවා. සැටලයිට් එක දන්නවා. එහෙනම් වේගයක් දන්නවා. නැවතත් බලන්න. වේගයක් දන්නවා. නැවතත් බලන්න මේ. ତොර වේගය දන්නවා. ඒ වගේම
ටයිම් එක දන්නවා. මිනිත්තු 5ක් යනවා. අපිට එහෙනම් ඩිස්ටන්ස් එක හොයාගන්න පුළුවන්. ඩිස්ටන්ස් සමානයි දුර වැඩි කිරීම මේ වේගය වැඩි කිරීම කාලය. අපිට දුර හොයාගන්න පුළුවන්. ඒ විදිහට තමයි සැටලයිට් එකයි අපේ ග්‍රාහකයා අතර තියෙන දුර කොච්චරද කියලා හොයාගන්නේ. ඒ දුරේ වපසරිය තමයි අර මම කලින් පෙන්නුවේ. මෙන්න චන්ද්‍රිකා දෙකක් විතර සම්බන්ධ වුණොත් මෙන්න වෙන දේ. මේ තැන් දෙකම අයිඩෙන්ටිෆයි කරගන්නවා අපේ රිසීවර් එකේ තියෙන මේ තැන් දෙකේ කියලා. ඒතකොට ඒ නිසා දෙකකින් කවදාවත් අපිට ලොකේෂන් එකක් අයිඩෙන්ටිෆයි කරන්න බෑ චන්ද්‍රිකාවලින්. ඉන්නේ චන්ද්‍රිකාවලින් ඒ තරංග ගුත් කරන ආකාරය රේඩියෝ ස්පෑන් රේඩියෝ තරංග නැවතත් බලන්න ඩිස්ටන්ස් හොයන්නේ වේගය වැඩි කිරීම කාලය අපි දන්නවා 5යි ඒ කියලා 5 ධන ඒ මිනිත්තු 5ක් යනවා තරංගය එතන සිට මෙතනට පැමිණෙන්න. අපිට මේකෙදි හොයාගන්න පුළුවන් අවසානයේදී කොච්චර දුර ප්‍රමාණයක් ගත වෙනවද දුර ප්‍රමාණයක් තියෙනවද කියලා චන්ද්‍රිකාව සහ GPS රිසීවරය අතර. එහෙනම් මෙතනදී GPS වලදී වැදගත්ම කොටස් හතරක් තියෙනවා. ලැටිටියුඩ්, ලොන්ගිටියුඩ්, ඇල්ටිටියුඩ්, ටයිම්. මේ හතර ඉතාමත්ම වැදගත්. අපි ඊළඟට යමු වෙනවා තවත් ඉතාත් වැදගත්ම ප්‍රශ්නයක් තමයි GPS පද්ධතියේ ප්‍රයෝජන. මොනවද පුතේ GPS පද්ධතියේ තියෙන ප්‍රයෝජන? අපිට GPS හරහා ප්‍රධාන ප්‍රශ්න හතරකට පිළිතුරු සපය ගන්න පුළුවන් GPS වලින්. ඒ ප්‍රශ්න හතර තමයි මම සිටින්නේ කොහෙද? ඔබ සිටින්නේ කොහෙද? ඔතනට පැමිණිය හැකි ආසන්නතම මාර්ගය කුමක්ද? ඒ සඳහා කොපමණ කාලයක් ගත වෙන්නේද? මෙන්න මේ කියන ප්‍රශ්න හතරටම අපිට පිළිතුරු හොයන්න පුළුවන් GPS ග්‍රාහකයන් මගින්. මොනවද? මම ඉන්නේ කොහෙද? ඔබ ඉන්නේ කොහෙද? ඔබ ඉන්න තැනට පැමිණීම සඳහා තියෙන ආසන්නතම මාර්ගය කුමක්ද? ඒ මාර්ගයේ පැමිණීමට මට කොපමණ වේලාවක් ගත වෙනවාද? මෙන්න මේ කියන ප්‍රශ්න හතරටම GPS වලින් අපිට පිළිතුරු හොයන්න පුළුවන්. එහෙනම් මේක ඉතාමත් වැදගත් තාක්ෂණයක් කියලා සලකනවා. වර්තමානයේදී මේකේ භාවිතය ගොඩාක් වැඩි වෙලා තියෙනවා. මොකද වර්තමානයේදී මොබයිල් ෆෝන්ස් විශේෂයෙන්ම ස්මාර්ට් ෆෝන් භාවිතය වැඩි වෙලා තියෙනවා. එතෙන්දී ස්මාර්ට් ෆෝන් එකත් එක්ක මේ තාක්ෂණය මුසු කර පැමිණීම නිසා මේ තාක්ෂණයේ භාවිතය අද ගොඩාක් වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම යාන්ත්‍රිකයින්, මිනින්දෝරුවන්, ඒ වගේම GIS පරිශීලකයින්, කඳුනගන්නන්, අපි කියනවා හයිකර්ස්ලා, රියදුරන්, අපි කියනවා ඩ්‍රයිවර්ස්ලා, ඒ වගේම බෙදා හරින්නන්, ඩිලිවර්ස්ලා වැනි බොහෝ වෘත්තීන් වල යෙදෙන්නන් අද මේ GPS තාක්ෂණය ඉතාමත් සුලභව භාවිතා කරනවා. පළවෙනියෙන් බලමු බෙදා හරින්නන් ගත්තහම විශේෂයෙන්ම මේ ආහාර බෙදා හරින පුද්ගලයන්. ඒ අයට විශේෂයෙන්ම පාරිභෝගිකයා සිටින ස්ථානය සොයා ගැනීමට, ඒ වගේම ඉතාමත්ම කෙටි මාර්ග සොයා ගනිමින් ඒ මාර්ග ඔස්සේ අදාළ ආහාරය ඔවුන්ට ලබා දීමට ගතවන
කාලය කොච්චරක්ද මේ සියලු තොරතුරු සමග ඒ පුද්ගලයන්ව සම්බන්ධ කරනවා පාරිභෝගිකයත් එක්ක. ඒ නිසා Uber Eats වගේ දේවල්, Pick Me Eats වගේ දේවල් අද ඒ වගේම KFC, McDonald's මේ වගේ ආහාර බෙදා හරින ගොඩාක් ආයතන අද මේ තාක්ෂණය භාවිතා කරනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා. එතෙන්දී ඒ කස්ටමර් ඉන ස්ථානය සොයා ගැනීම සහ ඒකේ පාත් එක ලබා ගැනීම පමණක් නොවේ, කස්ටමර් ළඟට යන ස්ථානයේ දක්වාම අවශ්‍ය මාර්ගෝපදේශනයත් මේ GPS ග්‍රාහකයා හා සම්බන්ධ ස්මාර්ට්ෆෝන් එක මගින් ලබා දෙනවා. එහෙනම් මේ GPS තාක්ෂණය තාමත්ම වැදගත්, වඩාත් ප්‍රායෝගික තාක්ෂණයක් වර්තමානයේදී භාවිතා කරන. ඒ වගේම කුලී රථ රියදුරන් අපි දකිනවා වර්තමානයේ විශේෂම කොළඹ නගරය මුල් කරගෙන මේ Uber වගේම Pick Me මේ වගේ ටැක්සි සේවාවන්, කැංගරු වගේ ටැක්සි සේවාවන්, යෝගෝ වගේ ටැක්සි සේවාවන් අද බහුතරයක් ක්‍රියාත්මක වෙන්නේ මේ තාක්ෂණය සමගින්. මේ තාක්ෂණයත් එක තමයි ඒ ව්‍යාපාරික කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට කස්ටමර්ව පික් කරන්න අවශ්‍ය තැන සොයා ගැනීම, ඒ තැනට ආසන්නයේම ඉන්න රියදුරාට දැනුම් දීම සහ ඒ රියදුරාව ඒ ස්ථානයට යොමු කිරීම, ඒ ස්ථානයෙන් කස්ටමර්ව පික් කරගෙන තවත් තැනකින් එයාව ඩ්‍රොප් කිරීම, මේ සියල්ල සිද්ධ කරන්නේ මේ තාක්ෂණයත් සමග. ඉතින් මේක සමහරලාට මේ තාක්ෂණයේ මහා ලොකු දැනුමක් නොතිබෙන පුද්ගලයන් පවා අද මේ තාක්ෂණය භාවිතා කරනවා. ඒ මොකද මේ තාක්ෂණය ගොඩාක් user friendly විදිහට, පරිශීලකයින්ට ගොඩාක් සුහද විදිහට, හිතයිශී විදිහට මේ තාක්ෂණය අද වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ තාක්ෂණයේ භාවිතය වෙන තවත් පැත්තක් ගත්තොත් මිනිම් කටයුතු, විශේෂයෙන්ම ස්වීඩනය වගේ රටවල් වල විශේෂයෙන්ම ඉඩම් තොරතුරු පද්ධති ගොඩනංවා ගැනීමට මේ GPS කියන තාක්ෂණය බහුලවම යොදාගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් මේක යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම බිම්සවිය වැඩසටහන යටතේ ඉඩම් මායිම් වෙන් කිරීමට මේ තාක්ෂණය යොදාගෙන තියෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න අවශ්‍ය කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ ඉඩම් වල නිර්වද්‍යතාවය, ඉතාමත්ම ඒ මායිම් වල නිර්වද්‍යතාවය රැකෙන පරිදි මේ GPS ග්‍රාහක යොදා ගැනීම අවශ්‍යයි. මොකද සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් වල තියෙන GPS ග්‍රාහකයන්ගේ නිර්වද්‍යතාවය අඩු නිසා එවැනි GPS ග්‍රාහක වලින් මායිම් වෙන් කිරීම වගේ දේවල් සිදු කරන්න හොඳ නැහැ. නමුත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව තියෙන GPS උපකරණ ඉතාමත්ම නිර්වද්‍ය GPS උපකරණ තියෙන්නේ. ඉතින් ඒවැන් පුළුවන් මායිම් වෙන් කිරීම වගේ දේවල් වලට අද වර්තමානයේ භාවිතා කරනවා. ඒ වගේම තවත් මේකට උදාහරණයක් ගත්තොත් එහෙනම් මාර්ගවල විශේෂම අපවාහන පද්ධතිවල නල මාර්ග වගේ දේවල්, භූගත රැහන් පද්ධති වගේ දේවල් මේ සියල්ල අද GPS ගත කරලා තියෙන්නේ. GPS ගත කරලා තියෙන්නේ. එතකොට ඒ GPS තාක්ෂණය හරහා නැවත රෙපෙයාරින් එකක් වගේ දෙයක් ආවොත් ඒ නල මාර්ගය, ඒ විදුලි රැහන් මාර්ගය හරියටම භූගතව ස්ථානගත වෙලා තියෙන ස්ථානය සොයා ගනිමින් ඒ ස්ථානයේ පමණක් හැරීමෙන් ඒක නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. නැත්නම් ඒක යලි සකසන්න කිරීම කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මිනුම් කටයුතු වලටත් ඒ වගේම ඇතැම් අවස්ථාවලදී ජල වහන පද්ධති නිකුත් කිරීමේදී මේ වගේ දේවල් වලදී රාශියකදී මේ GPS කියන තාක්ෂණය අද භාවිතා කරනවා. ඒ වගේම සංචාරකයන් කඳුනගන්නන් ගත්තහම ඔහු බහුලවම මේ GPS තාක්ෂණය භාවිතා කරනවා. මොකද කඳුනගන්නන්ට පහසුවෙන් මාර්ග සොයා ගැනීමට, ඔවුන්ට නැවත පැමිණීමට, ඒ වගේම අනිත් පැත්තෙන් ගතහොත් සංචාරකයන් ගත්තොත් එයාලා වනාන්තරවල සංචාරය කරනකොට වනාන්තරවල අපි දන්නවා ලොකු මාර්ග පද්ධති නැහැ. ඒතොර එයාලට නැවත පැමිණි ස්ථානයට නැත්නම් ගමන ආරම්භ කරපු ස්ථානයට නැවත පැමිණීම සඳහා ඒ ෆුට් පාත් එක නිර්මාණය කරන්න ඒ සඳහා මේ GPS උපකරණ භාවිතා කරනවා. විශේෂයෙන්ම එහිදී අතේ ගෙන යා හැකි ගාමින්, මැගලන් වගේ GPS උපකරණ අද වෙළඳපොලේ පහසුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒ නිසා මේ තාක්ෂණය අද ගොඩාක් භාවිතා කරනවා විවිධ ශේෂ්ත්‍රවල. එනම් මිනුම් කටයුතු වලදී භාවිතා කරනවා. ඒ වගේම සංචාරක මඟ පෙන්වන්න සංචාරකයින් විශේෂම කඳුනගින් හයිකර්ස්ලා මේ තාක්ෂණය භාවිතා කරනවා. ඒ වගේම වටිනා භාණ්ඩ ප්‍රවාහනය කරන
සඳහා ඒ සඳහාත් මේ GPS තාක්ෂණය භාවිතා කරන විශේෂම දැන් මුදල් රත්තරන් ඉන්ධන වගේ දෙයක් ප්‍රවාහනය කරනකොට ඒ වාහනවල මේ GPS ග්‍රාහක සවි කරලා තියෙනවා. එතකොට ඒක යම් ස්ථානයකින් ගමන ආරම්භ කළ පසු ඒ ගමන් රටාව නිරීක්ෂණය කරනවා. එතෙන්දී එක් වාහනයක් එකම ස්ථානයක දිගු වේලාවක් නතර වී සිටියොත් අපිට හොයන්න පුළුවන් නැත්තම් කුමන හෝ කරදරයක් කුමන හෝ ප්‍රහාරයකට නැත්තම් මංකොල්ල කෑමකට ලක් වෙලාද කියලා ඒ වෙලාවෙම පරීක්ෂා කර බැලීමේ හැකියාව ස්ථානයේ හොයාගැනීමේ හැකියාව මේ සඳහා තියෙනවා. දැන් ඉන්ධන ප්‍රවාහනය කරනකොට සමහරවිට මගදී ඉන්ධන අඩු කිරීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒවා වළක්ව ගන්න මේ බවුසර්ස් වල මේ GPS උපකරණ සවි කරලා තියෙනවා. එතකොට ඇත්තටම හොයාගන්න පුළුවන් බ්‍රවුසරයේ මග කොපමණ වේලාවක් මෙන්න මේ ස්ථානයේ නතර කර තිබුවාද ගමන අවසාන වන ස්ථානයේ කොපමණ වේලාවක් මේ GPS මේ අදාළ බවුසරය කොපමණ වේලාවක් තිබුණාද කියලා මේ දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම අපරාධ විමර්ශනය කරන්න. විශේෂයෙන්ම අද රථවාහන පැහැර ගැනීම වගේ දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ඒ වගේ අපරාධ අල්ලන්න ඒවා විමර්ශනය කරන්න මේ GPS තාක්ෂණය භාවිතා කරනවා. මේ වාහනවල GPS උපකරණ සවි කරලා තිබුණොත් ඒවා පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම නාවික කටයුතු වලදී විශේෂයෙන්ම මුහුද කියලා කියන්නේ සාපේක්ෂ පිහිටීම් නැති ප්‍රදේශයක්. ඒතර සාගරයක් වගේ විශාල කලාපයක පැහැදිලිවම ඒ ගොඩබිම් ප්‍රදේශ යාත්‍රා කළ යුතු මාර්ගය මේ සියල්ල හොයාගන්නේ ඛණ්ඩාංක මත පදනම්ව. එහෙනම් නාවික කටයුතු වලදී GPS කියන තාක්ෂණය ඉතාමත්ම වැදගත්. මෙතනදී මතක් කරන්න අවශ්‍ය තව කටයුත්තක් තියෙනවා මේ නාවික කටයුතු එක්ක තව සම්බන්ධ එකක් තමයි දීවර කටයුතු කියන පැත්තට GPS තාක්ෂණය බහුලව භාවිත කරනවා. ඒ තමයි දීවරයින්ට විශේෂයෙන්ම මත්ස්‍ය බිම් සොයා ගැනීමට ඒ වගේම දීවරයින්ට තමන්ගේ මුහුදු සීමාව දැන් ඕනම රටකට තියෙනවා මත්ස්‍යයන් ඇල්ලීමේ ඒ ජාත්‍යන්තර මුහුදු සීමාව. ඒ මුහුදු සීමාව හඳුනා ගැනීමට ඒ වගේම නැවතත් තමන්ගේ ඒ ගොඩබිම් ස්ථානයට තමන්ගේ වරායට පැමිණීමට මේ සෑම අවස්ථාවකටම ඒ අය GPS කියන තාක්ෂණය භාවිත කරනවා. විශේෂයෙන්ම ටෝලා යාත්‍රා වගේ බහුදින දීවර යාත්‍රා වලින් මේවා ගොඩාක් වෙලාවට මේ තාක්ෂණය භාවිත කරනවා. මේකත් මතක තියා ගැනීම අවශ්‍යයි. ඒ වගේම ගුවන් කටයුතු වලදී ගුවන් අනතුරු විශේෂයෙන්ම ගුවන් යානයක් අනතුරකට ලක් වෙනකොට ඒ ස්ථාන හරියට හොයාගන්න මේ දේවල් වලට හොයාගන්න. ඒ වගේම ගුවන් පත නිවැරදිව හඳුනා ගන්න, ලෑන්ඩ් කරන්න ගුවන් තොටුපළවල් නිවැරදිව හඳුනා ගන්න. ඒ සියල්ලටම ගුවන් යාන විශේෂම ගුවන් කටයුතු වලදී මේ GPS තාක්ෂණය බහුලවම භාවිත කරනවා. ඉතින් මේ තාක්ෂණය ගොඩාක් ශ්‍රේෂ්ඨවල භාවිත කරන තාක්ෂණයක්. අපි GIS වලදී භාවිත කරන්නේ අර ගෝලීය ස්ථානගත පිහිටීම්, අපේ තියෙන භෞතික හා සංස්කෘතික ලක්ෂණ වල පිහිටීම් වල නිවැරදි ඛණ්ඩාංක හඳුනා ගන්න තමයි අපි GPS තාක්ෂණය බහුලවම භාවිත කරන්නේ. මේ විතරක් නෙමෙයි GPS තව ගොඩාක් දේවල් වලට භාවිත කරනවා කියන එක ඔබට මේ වෙනකොට තේරෙනවා. ඒ වගේම සත්ත්ව සංචලන රටා හඳුනා ගන්න ඒ වගේ දේවල් වලටත් මේ GPS කියන තාක්ෂණය යොදා ගන්නවා. දැන් මේකට හොඳම උදාහරණය තමයි මේ තියෙන්නේ. දැන් එතකොට මේ රාජාලියා විශේෂයෙන්ම රුසියානු ජාතිකයෙක් මේ රාජාලියාගේ ශරීරයට GPS ග්‍රාහකයක් සවි කරලා තියෙනවා. සවි කරලා මේ රාජාලියාව මුදා හැරලා තියෙනවා. ඒ මුදා හැරීමෙන් පසු දින මාස ගණනාවක අවුරුදු ගණනාවකට පසුව මේ රාජාලියා මරණයට පත් වෙලා තියෙනවා අරාබියේදී. ඒ කාලය තුල මේ රාජාලියාගේ ගමන් මාර්ගය තමයි මෙතනින් මේ දම්පාටින් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ කාල සීමාව තුළ මේ රාජාලියා රටවල් 20කට පමණ ආසන්න ප්‍රමාණයකට සංක්‍රමණය වෙලා තියෙනවා. හැබැයි ඒකේ ඒ සංචලන රටාවේ සුවිශේෂී දෙයක් අපිට දකින්න පුළුවන්. ඒ තමයි මේ රාජාලියා කිසිම අවස්ථාවකදී එයා සාගරයක් මතින් නැත්නම් ජලතලයක් මතින් එයා පියාසර කළා නැහැ. විශේෂයෙන්ම සාගරයක් මතින් එයා පියාසර කළා නැහැ. මේ රතු මුහුද තියෙනවා, කැස්පියන් මුහුද තියෙනවා. මෙයා ඒ කිසිම අවස්ථාවක ඒව මතින් ගමන් කළා නැහැ. ඉතින් මේක මේ රාජාලියාගේ
ගමන් මාර්ගය ඒ සංචරණ රටාව හඳුනා ගන්න පුළුවන් විදිහට මේ තාක්ෂණය ඔහු යොදාගෙන තිනවා. මේ රුසියන් ජාතිකයෙක් තමයි මේ පරීක්ෂණය සිදු කරලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ වුණත් වනජීවි සංරක්ෂණයේදී දුර්ලභ සතුන් ආරක්ෂා කරගන්න අපිට මේ GPS තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. දැන් පහුගිය දිනවල දලපූට්ටුව අපිට නැති වුණා ජාතික සම්පතක්. අපිට එතෙන්දී කරන්න තිබුණා මේ දලපූට්ටුවගේ සංචරණ රටාවන් අපිට හඳුරගන්න GPS ග්‍රාහක වගේ දේවල් සවි කරලා ඒ දේවල් කරා නම් වඩාත් හොඳින් මං හිතනවා ඒවා කරන්න නැති කියලා. ඒ හින්දා තමයි අපි හොයාගත්තේ. ඒ වගේ දේවල්ද අපි සත්ව සංචරණ රටා ඒගොල්ලන්ම කොහෙද නිතරම ගැවසෙන්නේ මේ දේවල් අපිට හොයාගන්න පුළුවන්. Is a fascinating model to collect මේ information තියෙන්නේ on any subject. traffic conditions, වලට අද මාර්ග තදවාහන තදබදය හඳුරගන්නත් මේ GPS කියන තාක්ෂණය බහුලව භාවිතා කරනවා. මේ තියෙන්නේ කොහොමද මේ රථවාහන තදබදයන් GPS තාක්ෂණය හරහා කොහොමද හඳුරගන්නේ? අපි Google Map එකේ ඔබ දන්නවා දරුවනේ අපි Google Map එකේ හඳුරගන්නවා මේ GPS මැප් එක අපි යම් ස්ථානයකට ගමන් කරන්න ගතවන කාලය ඒ වගේ මේ පාත් එක හොයාගන්න අපි දැනටත් Google image එකේ අදාළ ස්ථානය සර්ච් කරලා අපිට පාත් එක හොයාගන්න පුළුවන්. අපි ඒක ගමන් කරනවා. දැන් බලමු මේ කොහොමද මේ ඒකෙදි රතු පාටින් තරම් මාර්ග තදබදයේ වැඩි ස්ථාන හොයාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකේදී අපි පරීක්ෂා කර බලමු. ක්‍රවුඩ් සෝසින් තමයි මෙතනදී ගන්න මූලාශ්‍රය. ඒ කියන්නේ ගොඩාක් ඩිවයිසස් සැටලයිට් එක්ක සම්බන්ධ වෙලා තියෙන තත්ත්වය මත තමයි මේ ට්‍රැෆික් හඳුරගන්නේ. ඔබට මේ වීඩියෝ එකේ පැහැදිලිව එක ඉස්සරහට පෙන්නනවා. දැන් අපි මේ විදිහට Google එකේ Google Map එකේ අපි සර්ච් කරනවා අපිට යන්න ඕන ස්ථානය. ඒතකොට ඒ ස්ථානය අපිට ලැබෙනවා. මේ පාත් එක. ඒකේ රතු පාටි පෙන්නනවා ට්‍රැෆික් තියෙන තැන්. ඒතර මේ වගේ සෑම වාහනයක්ම තව ගොඩාක් ඩිවයිසස් ගොඩාක් සම්බන්ධ වුණාම ඒ ඔක්කොම Google Map එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔක්කොම සැටලයිට් එක්ක සම්බන්ධ වෙනවා. සැටලයිට් එකෙන් බලනවා වැඩිපුරම ඩිවයිසස් සංඛ්‍යාවක් ක්‍රවුඩ් එකක් වැඩිම ක්‍රවුඩ් එකක් ඉන්න තැන කොතනද? එතන ට්‍රැෆික් කියලා පෙන්නනවා. එහෙම අනුව තමයි දැන් ඔය ගොඩාක් නගරවල ට්‍රැෆික් කන්ජෙෂන් එක පෙන්වන්නේ. ඒ නගර ආශ්‍රිතව ඩිවයිසස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රාහකයන් GPS ග්‍රාහකයන් ගොඩාක් තියෙනවා. ඒ ග්‍රාහකයන් සියල්ලම අර සැටලයිට් එක්ක සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීමත් එක්ක ඒ ස්ථානයේ ක්‍රවුඩඩ්ද එහෙනම් එතන ට්‍රැෆික් තියෙනවා කියලා Google Map එකට ඒගොල්ලෝ පණිනද Google Map එකෙන් අපිට ඒක පරීක්ෂා කරලා නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. මේක තමයි මේ තාක්ෂණයේදී සිද්ධ වෙන්නේ. ඊළඟට අපි යනවා GPS තාක්ෂණය භාවිතා කරන විවිධ ශ්‍රේෂ්ඨ අපි ප්‍රයෝජන කතා කරා. ඉතින් මේ ප්‍රයෝජන කතා කරනකොට ඔබට තේරෙන්නේ නැති මොන ශ්‍රේෂ්ඨවලද මේක භාවිතා කරන්න කියලා අපි තවදුරටත් මේ ශ්‍රේෂ්ඨ ටික හඳුනගනිමු. විශේෂම සංනිවේදන කටයුතු වලට GPS තාක්ෂණය භාවිතා කරනවා. ඒ වගේම ගුවන් ගමන් සඳහා GPS තාක්ෂණය භාවිතා කරනවා. නාවික සහ දුම්රිය ප්‍රවාහනය සඳහා, මාර්ග ප්‍රවාහනය සඳහා, දීවර කටයුතු, खनिज गवेषणය කරන්න, භූවිද්‍යා ගවේෂණ වලට, සිතියම් කරන කටයුතු වලට, සිතියම් නිර්මාණය කිරීම මේ වගේ දේවල් වලට, සිතියම් විශ්ලේෂණ කටයුතු වලට අවශ්‍ය දත්ත ලබා ගන්න GPS තාක්ෂණය භාවිතා කරනවා. ඒ වගේම කාලගුණ විද්‍යා විශ්ලේෂණ සඳහා GPS තාක්ෂණය භාවිතා කරනවා. ඉඩම් මායිම් නිර්ණය කරන්නත් වර්තමානයේදී බොහෝ රටවල් මේ GPS තාක්ෂණය භාවිතා කරනවා. යුද්ධ හා ආරක්ෂක කටයුතු වලට GPS තාක්ෂණය භාවිතා කරනවා. ඒකේ හොඳම උදාහරණය තමයි ලංකාවේ උතුරු නැගෙනහිර යුද්ධය පැවතිච්ච කාලේදී මේ GPS ග්‍රාහක උපකරණ වෙළඳ පොලේ පහසුවෙන් මිලදී ගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි මේ උපකරණ වෙළඳ පොළ තුල පහසුවෙන් මිලදී ගැනීමට හැකියාවක් ලැබුණේ. ඉතින් මොකද යුද කඳවුරු හොයාගන්න දැන් ලංකාවේ උදාහරණයක් ගත්තොත් එහෙම ලංකාවේ වැදගත්ම ස්ථානයක GPS ලොකේෂන් ත්‍රස්තවාදීන් සතු වුණොත් එහෙම විශාල ප්‍රහාරයක් ඒ ස්ථානෙට දියත් කරන්න පුළුවන් ගුවනින් හෝ කුමන හෝ ආකාරයකින්.
ඒක විශාල භයානක තත්ත්වයක්. අද මොකද කිලෝමීටර් ගණනාවක් එහාට ඒ අදාළ ඛණ්ඩාංකයකටම ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි අධිතාක්ෂණික අවි අද ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා යුද හා ආරක්ෂක කටයුතුවලදී මේ ස්ථානීය පිහිටීම් වල තියෙන ඛණ්ඩාංක තාමත්ම වැදගත්. ඉතින් ඒ නිසා යුද්ධ කාලවලදී මේ උපකරණ මිලදී ගන්න බෑ. දැන් ප්‍රශ්නයක් නෑ. දැන් වෙළඳපොළ තුල මේවා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි අවසාන මාතෘකාව කතා කරනවා. මේක විභාග ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණා. ඒ තමයි GPS මගින් ලබා ගන්නා පිහිටීම් පිළිබඳ දත්තවල නිර්වද්‍යතාවය කෙරෙහි බලපාන සාධක මොනවද කියන ප්‍රශ්නය. දැන් ඔබට මේ වෙනකොට තේරෙනවා චන්ද්‍රිකා ගණන මත GPS වලින් ලබා ගන්න ඛණ්ඩාංකවල නිර්වද්‍යතාවය වෙනස් වෙනවා කියලා. චන්ද්‍රිකා වැඩි ප්‍රමාණයක් අපේ ග්‍රාහකයාත් එක්ක සම්බන්ධ වෙනවා නිර්වද්‍යතාවය වැඩි. චන්ද්‍රිකා ගණන අඩු නම් නිර්වද්‍යතාවයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක ඔබ දන්නවා මේ වෙනකොට. ඊට අමතරව තවත් ගොඩාක් එරර්ස් වෙන්න පුළුවන් මේ GPS මගින් දත්ත ලබා ගන්නකොට. අපි බලමු මේවා කොටස් 3ක් යටතේ මොනවද මේ ඇතිවන දෝෂ සහිත බව කියලා. එකක් තමයි චන්ද්‍රිකා මත ඇතිවන දෝෂ. චන්ද්‍රිකා මතින් ඇතිවන දෝෂ. ඒ දෝෂ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි clock errors, අනිත් එක orbit errors. එකක් clock errors, අනිත් එක orbit errors. මේ orbit error කියලා කියන්නේ කක්ෂගත දෝෂ. ඒ කියන්නේ චන්ද්‍රිකාවක් තමන්ගේ නියමිත කක්ෂය වෙනස් කරලා තිබුණොත් ඒ චන්ද්‍රිකාවෙන් ලබා දෙන දත්ත සම්පූර්ණයෙන්ම වැරදි සහිත වෙනවා. අනිත් එක තමයි clock errors. අපි දන්නවා කාලය සහ වේගය වැඩි කළ තමයි චන්ද්‍රිකාවයි රිසීවරය අතර දුර හොයාගන්නේ. එතකොට චන්ද්‍රිකාවේ වේලාවයි පෘථිවිය මත තියෙන වේලාවයි ඒ clock error එක වෙනසක් වුණොත් එහෙම ඒකේ clock එකේ වැරද්දක් වුණොත් එහෙම වේලාවේ වැරද්දක් වුණොත් එහෙම පැහැදිලිවම එතෙන්දිත් වැරදි සහිත දත්ත තමයි එතෙන්දී අපිට ලැබෙන්නේ. ඒ නිසා චන්ද්‍රිකාව මතින් ඇතිවන දෝෂ විදිහට අපි clock errors සහ orbit errors අපි හඳුනා ගන්නවා. ඒ වගේම රිසීවරය හා යූසර් මත පදනම් වන දෝෂ. ඒක වෙනම අංශයක්. අපේ භාවිතා කරන ග්‍රාහකයයි අපි ඒක භාවිතා කරන මත, ඒ කියන්නේ යූසර් මත, භාවිතා කරන්නා මත ඒ ඇතිවන දෝෂත් අපි වෙනම කාණ්ඩයක් යටතේ කතා කරනවා. පළවෙනි කාණ්ඩයේ චන්ද්‍රිකා මත ඇතිවන දෝෂ, ඒ දෝෂ වර්ග දෙකක් තියෙනවා. දෙවෙනි කාණ්ඩයේ තමයි රිසීවරය හා යූසර් මත පදනම් වල ඇතිවෙන දෝෂ. ඒ දෝෂත් කිහිපයක් තියෙනවා. අපි ඉදිරියේ සාකච්ඡා කරමු. තුන්වෙනි දෝෂ වර්ගය තමයි වායුගෝලය තුලින් තරඟ ගමන් කිරීමේදී ඇතිවෙන දෝෂ. මෙන්න මේ කාණ්ඩ තුන යටතේ ඔබ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලිවීම අවශ්‍යයි. ප්‍රශ්නය තමයි GPS මගින් දත්ත ලබා ගන්නකොට ඒවා නිර්වද්‍යතාවය කෙරෙහි බලපෑම් කරන සාධක. එකක් තමයි ඒකේ වැරදි සහිත වෙන්න පුළුවන් චන්ද්‍රිකා මත ඇතිවෙන දෝෂ නිසා. අනිත් එක රිසීවරය හා යූසර් මත පදනම් වන දෝෂ නිසා ඒ නිර්වද්‍යතාවයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වායුගෝලය තුලින් ඒ S band රේඩියෝ තරංග ගමන් කිරීමේදී ඇතිවන දෝෂ නිසාත් මේ නිර්වද්‍යතාවයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි එහෙනම් ඒ තුන දැන් වෙන වෙනම සාකච්ඡා කරමු. චන්ද්‍රිකා මත ඇතිවන දෝෂ තමයි කක්ෂගත දෝෂ, orbit error. අපි කිව්වා මේ තියෙන නියමිත කක්ෂය වෙනස් වුණොත් එහෙම මේ තියෙන true orbit එක, මේ තියෙන orbit එක යා වෙනස් කළා. එතකොට පැහැදිලිවම මොකද වෙන්නේ? මෙයාට අනුව තමයි මෙයා ගණනය කරන්නේ. එතකොට පැහැදිලිවම දුර වෙනස් වෙලා අපේ ග්‍රාහකයේ හරියටම තියෙන ස්ථානය, ඒ හරියටම පිහිටීම් දත්තය නිවැරදිව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ දෝෂය විශාල දෝෂයක්. ඒ දෝෂ මගහරිනීමේ විශාල වගකීම තියෙන්නේ මාස්ටර් කන්ට්‍රෝල් ස්ටේෂන් එකට. ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේ තමයි ඒ වගකීම තියෙන්නේ. මේ පිළිබඳ ඒ දෝෂ සහිත තත්ත්වයන් පිළිබඳ තොරතුරු ලබා දීම තියෙන්නේ කන්ට්‍රෝල් සෙග්මන්ට්ස් වලට. නැත්නම් පාලක මධ්‍යස්ථාන වලට, මෙහියුම් මධ්‍යස්ථාන වලට තමයි ඒවා තියෙන්නේ. සැටලයිට් ක්ලොක් error, චන්ද්‍රිකා වේලා දෝෂ, මේ තියෙන්නේ earth clock එක පෘථුවියේ, මේ තියෙන සැටලයිට් ක්ලොක් එක. ඒතර දෙක වෙනස්. මේ වෙනස් වෙච්ච ගමන් මොකද වෙන්නේ? වේලා දෝෂයක් ඇති වෙන්න පුළුවන්. මෙයාගේ පැය කාලක්, පැය විනාඩි 10ක් විතර සැටලයිට් ක්ලොක් ඔබිට් එකේ වෙනස්. එතකොට අර අපි චන්ද්‍රිකාවයි රිසීවරය අතර දුර හොයාගන්නේ ඒ චන්ද්‍රිකාවෙන් නිකුත් කරන රේඩියෝ තරංගය
ග්‍රාහකයේ වෙත පැමිණීමට ගතවන කාලයෙන් සහ ඒ තරංගේ ගමන් කරන වේගය චන්ද්‍රිකාව සතුව තියෙනවා ඒ දත්ත. ඒතර වේගයයි කාලයයි පදනම් කරගෙන තමයි දුර හොයන්නේ. හැබැයි මෙතනදී පෘථිවියේ වේලාවයි සැටලයිට් එකේ වේලාවයි වෙනස් වුණොත් එහෙම මොකද වෙන්නේ? එතකොට විශාල දෝෂයක් මේකේ නිර්මාණය වෙනවා. ඉතින් ඒක නිසා සැටලයිට් මත ඇතිවන දෝෂ දෙකක් තියෙනවා. චන්ද්‍රිකා වේලා දෝෂ, ඒ වගේම කක්ෂගත දෝෂ. දෙවෙනි එක රිසීවරය හා යූසර් මත පදනම් වන දෝෂ. රිසීවරය කියලා කියන්නේ අපි භාවිතා කරන උපකරණයේ ග්‍රාහකය. එතකොට මේවා මිල අඩු ග්‍රාහකයන්ගේ නිර්වද්‍යතාවය අඩුයි. හැබැයි මිල අධික ග්‍රාහකයන්ගේ නිර්වද්‍යතාවය වැඩි කියන එක ඔබ අවබෝධ කර ගැනීම අවශ්‍යයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ජංගම දුරකථනයේ තියෙන GPS තාක්ෂණයේ මුසු වෙලා තියෙන ග්‍රාහකයන් ලබා ගන්නා දත්තවල නිර්වද්‍යතාවය ගොඩාක් අඩුයි. සාමාන්‍ය මීටර ගණනාවක වෙනස් වෙන්න පුළුවන් ලොකේෂන් එක. වපසරියක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මිනින්දෝරු දෙපාර්තමේන්තුව භාවිතා කරන GPS රිසීවරයන්ගේ මිලිමීටර එකකට පමණ නිර්වද්‍යතාවයකින් යුතුව ඛණ්ඩාංක පිහිටීම් ලබා ගන්න පිහිටීම් වල ඛණ්ඩාංක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම GPS උපකරණය අපි භාවිතා කරන ආකාරය අනුව දෝෂ ඇති වෙනවා. එකක් GPS රිසීවරය මත ඇති වෙනවා. ඒ රිසීවරය භාවිතා කරන විදිහනුත් දෝෂ ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් අංශක 30කට වගේ ආනතියක් සහිතව තමයි මේ GPS උපකරණය අපි භාවිතා කරන්න අවශ්‍ය. විශේෂයෙන්ම මේ වගේ Garmin Magellan වගේ අතේ ගෙන යා හැකි GPS ග්‍රාහකයන් භාවිතා කරන්න ඕන මේ විදිහට. මේක සමතලා විදිහට පැතලි තලයක තියලා ගන්න දත්තවල යම් දෝෂයක් ඇති වෙන්න පුළුවන්. නිසා මේක අංශක 30ක පමණ කෝණයකට ඇලව තමයි මේකේ දත්ත ලබා ගැනීම අවශ්‍ය. එතකොට වඩාත් නිවැරදි දත්ත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මල්ටිපාත් කියන දෝෂයත් ඇති වෙනවා රිසීවරය මත. ඒ කියන්නේ අපි දත්ත ලබා ගැනීමේදී උසව ගොඩනැගිලි රාශියක් මැද්දේ විශාල ගොඩනැගිලි ඇතුලේ වගේ හිටියොත් එහෙම මල්ටිපාත් කියන දෝෂය ඇති වෙන්න පුළුවන්. මල්ටිපාත් කියලා කියන්නේ චන්ද්‍රිකාවට ඍජුවම රිසීවරය සමග සම්බන්ධ වෙන්න බෑ. මොකද උසව ගොඩනැගිල්ලක් තියෙන නිසා මේකෙන් બ્લોක් වෙනවා. මොකද මේ රේඩියෝ ඒ තරංග වලට මේ වගේ ඝන මාධ්‍ය හරහා ගමන් කරන්න අමාරුයි. එතකොට මෙතනදි બ્લોක් වෙනවා තරංගය. ඒ නිසා තරංගය මෙහෙන් ගමන් කරාම හැබැයි මෙතන විශාල ගොඩනැගිල්ලක් තියෙන්නේ. එතකොට ඒකේ වැදිලා පරාවර්තනය වෙලා තමයි මෙතනට එන්නේ. එතකොට මොකද වෙන්නේ? පාත් එක මල්ටි වෙලා. මෙතනින් මෙතනට ගිහින් මෙතනට එන්නේ. එතකොට මොකද වෙන්නේ? දුර මොකද වෙන්නේ? දුර වැඩි වෙලා තියෙනවා. මොකද මෙතන ඉඳන් කෙලින්ම මෙතනට රිසීවරයයි චන්ද්‍රිකාවයි සම්බන්ධ වෙන දුර අඩුයි. නමුත් මේ දුර වැඩි. එතකොට අපි ඉන්න ස්ථානයයි චන්ද්‍රිකාව ඉන්න ස්ථානය අතර දුර වෙනස් වෙලා අවසානයේදී අපිට ලබා දෙන ඛණ්ඩාංක දත්තය වැරදි සහිත වෙනවා. මේ නිසා අපි මතක තියාගන්න ඕන GPS උපකරණයකින් දත්ත ලබා ගන්නකොට විශාල බුක්ෂ මගහැරලා ඒ වගේම විශාල ගොඩනැගිලි මගහැරලා ඒ දත්ත ලබා ගැනීම අවශ්‍යයි කියන එක මතක තබා ගන්න ඕන. නැත්නම් මේ එරර්ස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ දෙවෙනි තුන්වෙනි දෝෂ වර්ගය තමයි වායුගෝලය තුලින් තරංග ගමන් කිරීමේදී ඇතිවන දෝෂ. වායුගෝලය තුලින් තමයි මේ තරංග ගමන් කරන්නේ. චන්ද්‍රිකාවයි රිසීවරයයි සම්බන්ධ කරන තරංග ගමන් කරන්නේ වායුගෝලය හරහා. ඒතර වායුගෝලය අපි දන්නවා ස්තර කිහිපයක් තියෙනවා. අයන ගෝලය තියෙනවා, ඒ වගේම පරිවර්තීය ගෝලය තියෙනවා. මේ වගේ විවිධ ස්තර තියෙනවා. පහළේම පරිවර්තීය, අපරිවර්තීය, මෙසෝ ගෝලය, ඒ වගේම තාප ගෝලය මේ විදිහට ස්තර රාශියක් ඉස්සරහට පිහිටවල තියෙනවා. මේ එකිනෙක ස්තර වලින් අර සැටලයිට් එකකින් නිකුත් කරන තරංග වල තරංග ආයාමයන් වෙනස් වෙනවා. තරංග ගමන් කිරීමේදී ඒවා ප්‍රමාද දෝෂ ඇති වෙන්න පුළුවන්. සිග්නල් ඩිලේස් අපි ඒකට කියනවා සිග්නල් ඩිලේස්. සිග්නල් වල ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන්. දැන් ඔබට පේනවා මේ අයන ගෝලය තුලින් එනකොට විශාල එරර් එකක් ඇති වෙලා සිග්නල් ප්‍රමාද වීමක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම පරිවර්ති ගෝලයේදීත් නැවත වලාකුළු හැම නිසා ගොඩාක් ජල වාෂ්ප ඒ වගේ තත්ත්වයන් නිසා මේ වගේ එරර්ස් ඇති වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රමාද වීම ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වීම තුළ අවසානයේදී වේගය සහ
කාලය මත පදනම් කරගන්න දුර වෙනස් වෙන්න පුළුවන්. ඒතර දුර වෙනස් වෙනවා කියන්නේ පැහැදිලිවම ඒ GPS ග්‍රාහකයේ පිහිටි ඛණ්ඩාංකය නිවැරදිව ලැබෙන්නේ නැහැ. GPS ග්‍රාහකයේ පිහිටි ඛණ්ඩාංකය නිවැරදිව ලැබෙන්නේ නැහැ. මෙන්න මේ වගේ දෝෂ නිර්මාණය වෙනවා සැටලයිට් වලින්. එහෙනම් ඔබට දෝෂ වර්ග 3ක් ඇති වෙනවා කියන එක කතා කරා මොනවද? එකක් තමයි චන්ද්‍රිකා මත ඇතිවන දෝෂ. ඒ වගේම දෙවෙනි එක අපි කතා කරා පරිශීලකයන් සහ GPS රිසීවර් මත ඇතිවන දෝෂ. තුන්වෙනි එක දැන් අපි කතා කරා වායුගෝලීය තරංග ගමන් කිරීමේදී ඇතිවන දෝෂ. ඒ මොකද තරංග ප්‍රමාද වීම සිග්නල් ඩිලේස් නිසා ඇතිවන දෝෂ. මෙන්න මේවා තමයි සැටලයිට් වල ඇතිවන දෝෂ. ඉතින් මේ දෝෂ මගහැරමින් ගොඩක් වෙලාවට අපිට දත්ත ලබා ගැනීම අවශ්‍යයි. ඒතකොට තමයි වඩාත් භූමියේ යම් පිහිටීමක ඛණ්ඩාංක නිවැරදිව ලබා ගැනීමේ හැකියාව අපිට ලැබෙන්නේ. එහෙනම් අද මෙතනින් අපි පාඩම ඉවර කරනවා. ඒතකොට GPS වල අපස උසස් පෙළට සම්බන්ධ සියලුම කොටස් අපි මේනකොට සාකච්ඡා කරා. GIS වලත් අපි ගොඩක් කොටස් මේනකොට සාකච්ඡා කළා අවසానයි. GPS උත් අද වීඩියෝ එකෙන් මෙතෙන් අවසාන වෙනවා. ඒතර අද කතා කරපේව පිළිබඳව සාරාංශයක් ඉදිරිපත් කරනවා නම් අපි මුලින්ම කතා කරා GPS තාක්ෂණය කියන්නේ මොකක්ද? නිර්වචනය කළා. ඒ වගේම GPS වල ඉතිහාසය අපි කතා කළා කොහොමද මේක ගොඩනැගුණේ? ඒ වගේම අපි ඊට පස්සේ කතා කරා GPS වල ප්‍රධාන උපාංග 3, GPS පද්ධතියේ ප්‍රධාන කොටස් 3. ඒ කොටස් 3 තමයි මොනවද? user segment එක, ඒ වගේම control segment එක සහ space segment. ඒ කොටස් 3 අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා GPS වල ප්‍රයෝජන, GPS වල භාවිතය අපි කතා කළා. ඊට පස්සේ GPS වල ක්‍රියාකාරීත්වය අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා GPS වල ඇතිවන errors මොනවද? නැත්නම් නිර්වද්‍යතාවයේ කෙරෙහි බලපෑම් කරන සාධක මොනවද? GPS වල. මේ සියල්ල අද අපි සාකච්ඡාවට ලක් කරා. එහෙනම් අවසාන වශයෙන් මතක් කරනවා channel එක subscribe කරන්න, ඒකේ තියෙන bell button එක click කරන්න. එතකොට ඔබට අපි ඉදිරියේදී මේ හා සම්බන්ධ පාඩම් රාශියක වීඩියෝස් ඔබට අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙයි. ඉතින් ඉදිරි පාඩම් වලදී අපි සාකච්ඡා කරන්න සූදානම් විශේෂයෙන්ම දේශකුණ විපර්යාස බියෝම වගේ පාඩම් අපි ඉදිරියේදී ගෙන එන්න සූදානම්. මේ පාඩම් සම්බන්ධයෙන් තියෙන ගැටලු විෂය කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මෙතනින් අද වීඩියෝ එක අවසන් වෙනවා. ස්තුතියි.